නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම මේ වෙලාවේදී ඒ ධර්ම කරුණු පිළිබඳව දැනගන්නට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක්. විශේෂයෙන්ම මේ අවස්ථාව පරිවර්තනය කරගන්නට යට සිහිපත් කළා. වර්තමානයේ තුල විශේෂයෙන්ම රටතල ඒ පවත්නා මතවාදයන් පිළිබඳව යම් සාකච්ඡාවක සමග ධර්ම කාරණා ඉදිරියට සාකච්ඡා කිරීමක් විදිහට මෙය සාකච්ඡාව ඉදිරියට රැගෙන යමු කියලා. ඉතින් ඒ ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව යම් කිසි සාකච්ඡාවක් ගොඩනගන්නට. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දිහා අපි බලනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඒ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද වශයෙන් තුන් ආකාරයකට බෙදෙනවා. ඒ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද ශාසනය භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ධර්මය පර්යාප්ති ධර්මයේ හැටියට මූලික වශයෙන් හැඳින්වෙනවා. ඒ තුළ ප්‍රතිපatti වශයෙන් හැසිරෙනකොට ඒ ප්‍රතිපatti ශාසනය ලෙසත් ප්‍රතිවේධය අවබෝධ කරගන්නකොට මාර්ගඵලාදිගමයන් ලබනකොට ඒ ප්‍රතිවේධ ශාසනය හැටියටත් හඳුනා ගන්නවා. ඉතින් මේ ත්‍රිවිධ ශාසනය තුළ පර්යාප්තිය තිබුණොත් තමයි ප්‍රතිවේධය ප්‍රතිපත්තිය තියෙන්නේ. ප්‍රතිපත්තිය තිබුණොත් තමයි ප්‍රතිවේධය අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා පර්යාප්ති ශාසනය රැක ගැනීම කියන දේ, පර්යාප්ති ශාසනය ඉදිරියට පැවැත්වීම කියන දේ අප කළ යුතු දෙයක් හැටියටයි අපි දකින්නේ. ඉතින් එදා යුගයේ සිටම ඒ පර්යාප්ති ශාසනය රැක ගැනීම වෙනුවෙන් පූජනීය මහා සංඝරත්නය වගේම ඒ ගිහි පින්තුන් පවා විවිධ කැපකිරීම් කළා. එහි තවත් එක අවස්ථාවක් ලෙසයි අද දවසේදී අපට බුදුදහම දකිට අහන්නට ඒ වගේම තුන් ධර්ම ප්‍රතිපදාවක් තුළ ගමන් කරන්නට ලැබිලා තියෙන්නේ. ඒ කරපු කැපකිරීම නිසා. පින්තුනේ ඒ නිසා අද දවසේදීත් අපට යම්කිසි කැපකිරීමක් බුදු ශාසනය පැවැත්ම වෙනුවෙන් සිදු කරන්නට වෙනවා. ඒ කැපකිරීම කියන එක අපි දැනගන්නට අවශ්‍යයි. ධර්මමය රාමුව තුළ ඉඳලා සිද්ධ කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මාර්ථයන් නිවැරදිව විනිශ්චය කර ගැනීම තුළින් මෙය සපයා ගන්නට හේතුව අද දවසේදී බොහෝ කෙනෙක් තම තමන්ට හිතු ලෙස සිදු කරන ධර්මය අර්ථ ගැනීම පිළිබඳව අපි බොහෝ කලක සිට සාකච්ඡා කරනවා. එතකොට ඇතම් කෙනෙක් අදහස් කරන දෙයක් තමයි මේ තම නැන පමණින් දැනගන්නට තියෙන ධර්මයක් මේ ධර්මය කියලා. ඒ කියන්නේ තම තමන්ගේ නුවණේ ප්‍රමාණයටයි මේ ධර්මය දැනගන්නට තියෙන්නේ කියලා. වෙනතුනේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් ඒ තමන් පිළිබඳව දත යුතුයි කිව්ව මිසක කොතනකදීවත් ඒ ඕනෑම කෙනෙකුට තමන්ගේ නුවණේ ප්‍රමාණයට අර්ථ විවරණය කළ හැකි දෙයක් ලෙස දැක්වෙන්නේ නැහැ. ඒ නිසා අපි යම් කෙනෙක් ධර්මයේ පිළිබඳව විනිශ්චය කරන්නට හදනවා නම් මේක තියෙන්නේ තේරුම් ගත්ත ප්‍රමාණයට කීමටයි කියලා ඒක ඊටාම සාවද්‍ය අදහසක්. අප ධර්මය කිව යුත්තේ අප තේරුම් ගත්ත ප්‍රමාණයට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රමාණය කුමක්දයි සැලකීම තුළ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රමාණය පිළිබඳව ධර්මයේ පිළිබඳව අපිට යම් වැටහීමක් නැත්නම් අප ඒ ධර්මය කතා කළ යුතු වන්නේ නැහැ. එනිසා ඒ නුවණේ ප්‍රමාණයට ධර්මයේ කිව යුතුයි කියලා නියමයක් නැත්තේ නැහැ. එනිසායි අපි ධර්මයේ පිළිබඳව විනිශ්චය සපයා ගැනීමේදී ඒ ධර්මාර්ථ නිවැරදිව වටහා ගත යුතු තැනක ඉඳලම ඒ කළ යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ අප මිත්‍යා දෘෂ්ටියටපත් වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධම්ම සම්මෝස සූත්‍රයන් තුල තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රයේදී
මේ සද්ධර්මය ලෝකයෙන් අතුරුදන් වන්නට තියෙන කරුණු පිළිබඳව. ඒ සද්ධර්මය ලෝකයෙන් අතුරුදන් වන්නට තියෙන කරුණු පිළිබඳව කරන දේශනාවේදී අපිට අට ගන්නට පුළුවන්කම තියෙනවා මේ පද ව්‍යංජන වර්ධවා ගැනීම කියන කාරණාව. ඒ කියන්නේ පද ව්‍යංජන වර්ධවා ගැනීම කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙක් පද හෝ අක්ෂර හෝ වැරදි විදිහට තිබ්බොත් ඒ වැරදි විදිහට තබන නිසා ඒ තුළින් විනාශයටපත් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ශාසනය තමයි ඒ තුළින් වැරදි ඒ කියන්නේ විනාශ මුඛයටපත් වෙන්නේ. දැන් මේ තියෙන්නේ සතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ තනදී පැහැදිලි කරනවා පංචමේ වික්‍රේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තಂತಿ. මේ ධර්මතා පහක් සද්ධර්මයේ අතුරුදන් වීම පිණිස දුරු වීම පිණිස පවතිනවා. කතමේ පංච මොකද ඒවා බිකු දුග්ගහිතං සුත්තන්තං පරියාපනಂತಿ. යම් කිසි කෙනෙක් වික්ෂා දුග්ගහිතං වරදවාගත්ත සූත්‍රාන්තයක් පිරිවහනවා. මොකකින්ද දුන්නික්කිතේහි පදව්‍යංජනේහි වරදවා තබන ලද පද ව්‍යංජනයන් ඇතිව. ඒ කියන්නේ වැරදි විදිහට අක්ෂර භාවිත කරමින් ඒ වරදවාගත්ත සූත්‍රයක් යම් කිසි කෙනෙක් ප්‍රකාශයටපත් කරනවා. දුන්නික්කිතස්ස වික්ඛවේ පදව්‍යංජනස්ස ඒ පදව්‍යංජනයන් වරදවා තැබූ කල්හි අත්ථෝපි දුන්නයෝ අර්ථය දුන්නය වෙනවා. අර්ථය දුන්නය වෙනවා කියලා කියන්නේ අර්ථය දූෂණය වෙනවා. නැතිනම් න්‍යාය විදී යනවා. අයම් භික්ඛවේ ධම්මෝ පඨමෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තಂತಿ. මේ තමයි පළවෙනිම කාරණාව සද්ධර්මයේ සම්මෝසයේ පිණිස පවතින. නැතිනම් සද්ධර්මයේ දුරු වීම පිණිස පවතින පළවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට සද්ධර්මයේ වැහිලා යන්න තියෙන හේතුව පළවෙනිම හේතුව තමයි මේ කියන සද්ධම්ම සම්මෝසය. එහෙම නැතිනම් සද්ධර්මයේ වැහී යෑමට තියෙන හේතුව මේ දුන්නිච්චිත්ත පදව්‍යංජනයන්ගෙන් සූත්‍රාන්තයන් දැක්වීම. පදව්‍යංජනයන් වැරදි විදිහට අරගෙන ඒ ඔස්සේ සූත්‍ර අර්ථ විවරණයට ලක් කිරීම, පද අර්ථ විවරණයට ලක් කිරීම තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අප ශාස්ත්‍රීය ශාස්ත්‍රයේ ගරු කරන අය විදිහට ඒ ශාස්ත්‍රීය ශාසනයට ගෞරව කරන අය විදිහට නිවැරදිව ධර්ම විනිශ්චය සපයා ගැනීම පිණිස දැනුමක් ස්තිව කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා දැන් මේ මතවාදයන් පිළිබඳව අපි නිකන් කිව්වට ඒක ප්‍රාමාණික නොවන නිසා තමයි මේ විදිහට කියන කතාව අපි පාවිච්චි කරලා ඔබට කරුණු ඉදිරිපත් කරන්න කියලා අදහස් කළේ. දැන් මේ පංචශීල පිළිබඳව අපි දන්නවා ගිහියෙකුගේ නිත්‍ය සීලය හැටියට අපි සලකන්නේ පංච ශික්ෂාව. ඒකට ශාසනයේ කෘත්‍ය තුළදී කියන්නේ අපි අද ක්‍රියාත්මක වීමේදී අපේ තියෙන මූලිකම අදිතාලම නැතිනම් මූලිකම පියවර තමයි සීලය කියලා කියන්නේ. කියන්නේ ප්‍රඥාවෙන් ධර්මාභිසමය කිරීම සඳහා මූලික දැක්මක් ඇතුව ධර්මයට පිවිසෙන කෙනෙක් යා දහම් ප්‍රතිපදාව පටන් ගන්නෙ සීලය තුළ ඉඳලා. ඒ සීලය කියන පදනම නැත්නම් ඔහුට එතනින් එහාට ඒක දියුණු කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් මේ කාරණාව ටිකක් අහලා බලන්නකො අපේ සීලයේ තියෙන පදනමද මේ විදිහට දැක්වෙන්නේ කියලා. වෙලා තියෙන ඒකට හේතුවක් තියෙන මූලික හේතුවක් තියෙනවා. මේ මිනිස් ලෝකයට ඇවිල්ලා දෙන පංචකාම ආශාද විඳින්න. පංචකාම ආශාද විඳින ආපු පිරිසට අර පහුගිය කාලේ අර වරදවාගත බමුණන්ගේ සිල්ලුත පහක් දාලා තියෙන අපිට. පන්සිල් කියලා දාලා තියෙනවා. සතුන් මරන්න එපා, හොරකම් කරනවා, කාමයේ වර්ධනතර මත්යම් මොනවා බොරු කියන්න එපා. දැන් ඔන්නෝක දාලා. ඔය ටික තියෙන සුතවා පරිභාජික සූත්‍රයේ තියෙනවා රහතන් වහන්සේගේ අභව්‍ය කරුණු තියෙනවා. රහතන් වහන්සේ හිතාමතා පානගත කරන්නේ. හිතාමතා හොරකමකම් කරන්නේ. හිතාමතා කාමයිතුනේ දෙන්නේ, සම්නිධිකාරක වළඳන්නේ සහ තව මොකක් හරි එකක් තියෙනවා. මෙන්න මේ රහතන් වහන්සේගේ අභව්‍ය කරුණු ටික දීලා තියෙනවා පෘථග්ජනයන්ට. ඉතින් ඔබලා මෙතෙක් කලක් මේ සංසාර ගමනේ ආපුගේ මේ අත්බැවේ. මේ පුංචි කාලේ අද වෙනකම් කරලා තියෙන්නේ අනර රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න හිතාගෙන ඉඳලා තියෙනවා. ඒක රහතන් වහන්සේගේ සීලයක් පෘථග්ජනට දුන්නාට පස්සේ ඕක තමයි කෙටි මාතෘකා පාලකෙද දෙනවා. පස්සපැත්ත මහලා බඩ යන බෙයි දීලා තියෙන්නේ. අර කාලා බීලා අඩියක් ගාලා සින්දුවක් කියලා නටලා ගාලා ඉන්න තියෙන ජීවිතේ එහෙම ඉඳලා නැහැ. අන්නේ නැතුව දැන් මොකද්ද වෙන්නේ මේ පංචකාම ආස්වාද මිසු ලෝකෙ විඳිනව බල මේ කට්ටේම අන්නේ එන හැඟීම් සියල්ලම යටපත් කරගන්න පුරුදු කරලා තියෙනවා. ඒකට දැන්
අපට තේරෙනවා දැන් සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමන පදනමක්ද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලය කියලා එතනදී දේශනා කරන්නේ හිත මූලික වශයෙන්ම හික්මීම ලබන්නට තියෙන තැනක්. කාමාවචර සත්වයින් හැටියට කාම භූමියේහි ඉපදුණු අය විදිහට කාම සහගත සංකල්පනා ඇතිවීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් කාම සහගත සංකල්පනා ඇති වෙන කෙනෙකුට ඒ කාමී තුළම ප්‍රමාණිකමවා කායික වාචසික වීතික්‍රමයක් කරමින් යන්නට බුදුරජාණන් වහන්සේ ඉඩ ලැබුවේ නැහැ. නැතිනම් ඒවා අකුසල කර්මපත හැටියට අපිට කියනවා. මොකද ඒවා ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් නිසා හටගන්න දේවල්. ඒ නිසා ඒ අකුසල මූලයන්ගෙන් හටගන්න ඒ කර්මපතයන් සිදු නොවන විදිහට පළවෙනිම දේ හැටියට අපිට පෙන්වන්නේ ඒ කායික වශයෙන් තියෙන වීතික්‍රමය, වාචසික වශයෙන් තියෙන වීතික්‍රමය නතර කරන්න එක. ඒක තමයි මූලිකම පදනම. එතකොට ඒ කායික වාචසික වීතික්‍රමේ නතර කිරීම කියලා කියන්නේ අර ඒ ප්‍රකාශ කළ අශ්ලීල වචන වලින් කියන්නට පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සීලයක් තමයි පංචශීලය කියලා කියන්නේ. පංච ශික්ෂාවන් අපිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශික්ෂාවන්. එතකොට පංචශීලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි අනුගමනය කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ ඒ කවුරුත් කියන පළියට ඒක ප්‍රතික්ෂේප කරන්න. බලන්න සූත්‍රය. එතකොට මේ මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආනන්ද සත්පුරුෂයන්ගේ ධර්මයන් පිළිබඳව නැතිනම් මේ අදහස් වශයෙන් ධාතු වශයෙන් සත්‍යයේ ගැළපීම පිළිබඳව කතා කරනකොට සත්පුරුෂයන්ගේ එකතු වීම ගැන කතා කරනවා. පාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතේහි සත්‍ය සංසන්දන්ති සමින්ති. එතකොට මේ කතා කරන්නේ මේ පංච ශික්ෂාවන් පිළිබඳවම කතා කරනවා. මේ කතාව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අනුගමනය කළ යුතු සත්පුරුෂ ධර්ම හැටියට. එහෙම නැත්නම් මේ සත්පුරුෂ ධර්ම නැතුව ඕනෑම කෙනෙකුට පුළුවන් මේ පෙන්වන්නේ නැහැ එතනින් එහාට ගුණ වෘද්ධියක් සිද්ධ වෙනවා කියලා. නැත්නම් ගුණයන්ගේ වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා. අපිට මූලිකම අධීර තමයි සත්පුරුෂයන් පිළිබඳව තියෙන අනුකරණය. දැන් කියන රහතන් වහන්සේලාගේ තියෙන දේ අපි අනුකරණය කරනවා නම් ඒක වරදක් කියලා. නමුත් සීලය පිළිබඳව පෙන්වනකොට දේශනා කරන බුදුරජාණන් වහන්සේම අද දවසේදී ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඇතුළු ඒ මහරහතන් වහන්සේලාගේ චර්යාවන් පිළිබඳව සලකා බලලා ඒ අනුව මම හික්වෙනවා කියලා හික්මෙන්නට කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි අපේ පැවැත්ම හදාගන්නට ඕනේ ඒ අනුගමනය කළ යුතු නිශ්චිත ලෝභ දේශ මොහ කියන අකුසලයන්ට ප්‍රතිපක්ෂව යන විරුද්ධව යන පැත්තෙන් අපේ ජීවිතය සකස් කරගන්න ඕන මිසක අඩියක් ගහලා ඇවිල්ලා එහෙම නැතිනම් අපිට ඕන විදිහට මේ හිතෙන කාමසහගත සංකල්පනාවන් මේ විදිහට ඇසුරු කරමින් නිවන් දකින්න මගක් යන්නට ඕනේ. එහෙම නැතිනම් ඒකේ තෘප්තියටපත් වෙනකන් කෙලවරටම ගිහිල්ලා ඉවර වෙලා ඒකේ නිවීමක් හොයන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. මන්දධාතු රජුරන්ටත් ඒකේ කෙලවරක් දකින්න බැරි වුණා නම් සාමාන්‍ය අය ගැන කවර කතාවක්ද? දැන් මේ සික්ඛාපද විභංගයේදී අපි බලනකොට අපිට මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා සික්ඛාපදානි ශික්ෂාපද පංච ශික්ෂාපදානි ශික්ෂාපද පහක් තියෙනවා මේ ශාසනයේ. මොනවාද? මේ පාණාතිපාතා වේරමණී ශික්ෂාපදං, සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය, අදින්නාදානා වේරමණී ශික්ෂාපදං, කාමේසු මිච්ඡාචාරා වේරමණී ශික්ෂාපදං, මුසාවාදා වේරමණී ශික්ෂාපදං, සුරාමේරේ මඤ්ඤපමාදත්තා වේරමණී ශික්ෂාපදං කියලා මේ පංචශීල පද පහ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අභිධර්මයේ තුල දැක්වෙන කොටසක්. එතකොට මේ අභිධර්මයේ තුල මේ පංච ශික්ෂාවන් තුල හිතේ ඇති වෙන ඒ විරති චෛතසික පිළිබඳ නැතිනම් විරති ධර්මයන් පිළිබඳව විග්‍රහ කරලා දක්වනවා. එතකොට පින්නතුනේ මේ ධර්ම විග්‍රහයන් තුළින් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ සීලය කියන එක අපේ පදනම. එහෙම නැතිනම් සීලය කියලා කියන්නේ ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් එහෙම නෙමෙයි. සීලය කියලා කියන්නේ කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කළ යුතු සැප සම්පත් අපි විඳමින් ඉන්නට ඕනේ මේ කාම භූමියේ ඉපදිලා ඒක විඳලා ඇති වුණාට පස්සේ අවිලි ඉවර වෙලා මේක හොයන්නට ඕන කියලා දෙයක් නෙමෙයි. මිනිස්සු කාමයේ සන්තුෂ්ත බවක් ඇති කරගන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමං කාමයේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අත්ථා පීති මනෝමුති ලද්ධා මච්ඡෝ යදිච්ඡති කියලා. යම් කෙනෙක් කැමති වෙනකොට කැමති වෙන දේ ලැබෙනකොට ඒ මනුස්සයා සතුටු වෙනවා.
අද්ධා පීති මනෝ හොಂತಿ. ඒ විතරක් නෙවෙයි ලද්ධා මච්චෝ යදිච්ඡති. ඒක ලබාගත් කෙනා අවතව කැමති වෙනවා. මත්හි කැමති වෙන එක තමයි කාමයේහි තියෙන ස්වභාවය. ඉතින් කාමය ඒ වගේ ස්වභාවයක තියෙනකොට ඒ සියල්ලම විඳලා ඇවිල්ලා ඉවර කරලා ඇවිල්ලා දැන් ඇති කියලා හිතුනහම ඇවිල්ලා නිවන් දැකීමක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම ඔය පන්සිල් පද පහ කියලා දේශනා කරලා තියෙන්නේ බමුණු නෙමෙයි. ඒක මේ බුද්ධ දේශනාව තුළ තියෙන බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ දෙයක්. ඒ වගේම තව බොහෝ ශික්ෂා මේ සූත්‍ර දේශනා තියෙනවා. යම්කිසි ස්ත්‍රියක් යම්කිසි පුරුෂයෙක් ඔය කොටස් ටික කරනවා නම් ඔය දුස්චරිත පහ කරනවා නම් යථාබතහ නික්කිටන් ඒවන් නිරේ කියලා යම් ගෙන යන ලද්දක් බහා තබනවා වගේ අනිවාර්යයෙන්ම නරකයේහි උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඒ බඳු දේවල් ඒ විදිහට නොගොස් රකින්නවා නම් ඒ හේතුව ඒ ඔහුට සුගති පරායන වීම පිණිස හේතුවක් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා සීලයක් විදිහට. නිසා මේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු ශික්ෂා පදයන් සමාදන් වෙලා ශික්ෂා පදයන්හි දැඩිවගෙන හැසිරීම කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රතිපදාවට අදාළ අංගයක් හැටියට මිසක ප්‍රතිපදාවෙන් බැහැර වූවක් හැටියට නෙමෙයි. ඒ නිසා සීලය කියන්නේ අපේ මූලික පදනමක්. ඒ නිසා මේ විදිහට අපිට පද වචන විග්‍රහ කරමින් ධර්මාර්ථ විකෘති කරන එක අද දවසේදී බුද්ධ ශාසනයේ මහත් අනතුරකට හෙළනවා. ඊට පළවෙනි සූත්‍රයේදී මම පෙන්නුවේ අධ්‍යාවස් ධාතු වශයෙන් සත්තා සංසන්දන්ති සමෙන්ති ඒ ධාතු වශයෙන් අදහස් වශයෙන් තමයි මිනිස්සු එකතු වෙන්නේ. ඉතින් මේ වගේ අදහස් කියනකොට ඊට සුදුසු අදහස් තියෙන ඒ කියන්නේ අර කරන අකුසල් වැඩ ටික ඒ විදිහටම කරගෙන නිවනත් හොයාගෙන යන ඇතැම් නැත්තු ඉන්නවා. අන්න ඒ ඇත්තන්ට එතකොට නිවන් දකින්න එක පහසුවක් බවට මේ වෙයි කියලා හිතාගෙන ඕන් නිවන් දකින්න උත්සාහවත් වෙනවා. ඉතින් පායගාමී මාර්ගයක් තමයි ඕන් විවෘත කරගන්නේ. ඉන් ලැබෙන නිවනක් නැහැ. තියෙනවා අස්මිමානයේ අරිහත් වෙනකොට. ඉතින් ඒකෙන් ඇති අදහසක් වෙන්න තියෙන කාලයක් තිස්සේ මම මාගේ දෘෂ්ටි අයින් කරලා තමයි නිවන් දකින්න කියලා මෙච්චර කාලයක් මතකද සතුන් මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කියලා සිල්වුත සමාදන් වුණා. සිල්වුත මතකයිනේ. බුද්ධ සාසන පන්සිල් මොනවද? පහාන සීල වේරමණී සීල චේතනා සීල සංවර සීල අවිතික්කම සීල පන්සිල්. දැන් ඔය පංචශීලය පිහිටන එකක් වඩන වතක් නෙමෙයි. තේරෙනවනේ? ඕක පිහිටන එකක්. සෝවාන් සකු르දා මනාගාමී අරසන පිහිටන එකක්. ඒතර මෙහෙම පිහිටපු සීලේ පිහිටපු සිල් වතක් නෙවෙයි සීලේ පිහිටපු කුක්කුටුමිත කතාවස්සේ මතකද රාජකුමාරිකාව 7 අවුරුද්දෙන් සෝවාන්නේ තරුණ වියට පැවඳ මාස 2ක පැනලා යනවා. තේරෙනවනේ? දැන් අපි හිතාගෙන ඉන්න බුද්ධ ශාසනයේ මේ ආර්ය ශාසනය ගමන් පස්සේ අම්මා ඉතින් මොකුත් නැහැ. අයි තෙල් කෑල්ලට ඉන්න ඕන මොකුත් නැහැ. කියන සුදු රෙදි කෑල්ල වගේ දෙන්න ඕන. ආයේ මොකුත් හෙල්ලෙන්න පෙල්ලෙන්න බෑ. ඉතින් බණ අහලා ඇහුවා නම් ඉතින් මොකුත් නැහැ හෙල්ලෙන්නවත් අහනා. එහෙම එකක්ද මේ? සරකාණි බිබී ඉඳලා මලා. සෝවාන් වෙච්ච සරකාණි බිබී ඉඳලා මලා. සංයුක්ත න්‍යාය 5 සරකාණි සූත්‍රයේ. අර කුක්කුටුවිත කතාවත රාජකුමාර මස්සත් දෙක පැනලා යනකොට ඒ කාමීත්‍යාචාරයෙන් පාප කර්ම කළා තියෙනවා. සෝවාන් වෙච්ච කෙනා. තේරෙනවනේ? ඉතින් සෝවාන් වෙච්ච නොකර පව මොනවද? දැන් මෙතනදී පැහැදිලි කරන දේ තමයි ඒ සීලේහි තියෙන පදනමක් නැහැ කියන එකමයි වැඩිපුරටත් දක්වන්නේ. සීලේ පදනමක් නැති බව ස්මතු කොට දක්වන්නට කියනවා. මේ ශාසනයේ වත් නැහැ. ඒ නිසා මේ ශාසනයේ පන්සිල් කියලා රකින්න දෙයක් නැහැ සමාදන් වෙලා. තියෙන්නේ නිකම්ම පිහිටින ආර්යයකට පිහිටින දෙයක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පාසකපි සූත්‍රයන් තුළ අපිට දකින්න පුළුවන් ඔවුන්ගේ චර්යාව සකස් වෙන්නේ කොහොමද කියලා. ඒකට ඒ චර්යාව පිළිබඳව මහා නාම ශාස්ත්‍රයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පාසකෙක් කියලා කියන්නේ කවුද කියන්නේ? ඒක පාසකෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ ශික්ෂාපදයන් වල හික්මෙන පුද්ගලයෙක් කියලා. ඉතින් මේ හික්මීම කියන දේ ලබා ගන්න කය වචන වලින් මේ කයින් වචනයෙන් අකුසල් නොකරන කෙනෙක් මිසක උපාසකයෙක් කියලා කියන්නේ කෙනාට ඕන විදිහට හැසිරෙන අර ඔහු විසින් ප්‍රකාශ කරන විදිහට අර කුක්කුට මිත්‍යා කතාව සහ සරකාණි විදින්දලා මලා කියන එකත් අරගෙන ඒ දක්වන විදිහේ තියෙන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ. මොකද ඒ සීලේ පරම කොට සීලේ පරිපූර්ණකාරී පුද්ගලයෙක් තමයි මාර්ගඵලයක් ලැබපු පුද්ගලයෙක් කියලා කියන්නේ. දැන් මේ සරකාණි සූත්‍රය එතකොට ඒ සරකාණි සහ පඨම සරකාණි සූත්‍රවල සරකාණි කියලා කියන්නේ ඇත්තටම ශාක්‍යයේ
වගේම ඔහු බේබද්දෙක් නැතිනම් බිබී ඉඳපු කෙනෙක්. ඉතින් ඔහු අන්තිම කාලේ මරණ සමයේදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙලා තමයි කලුරිය කරන්නේ සෝතාපට්ටි ඵලයටපත් වෙලා. ඒ අන්තිම මොහොතේදී ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක කියලා කිමංගම්පන එතන සරණානි කියලා තියෙනවා සරකාණින් කියන එක සරකාණින් සක්කම් සරණානි මහා නාම මරණ කාලේ සික්ඛං සමාධි ඒ සරකාණි මහා නාම සක්කෝ මහා නාමය ඒ සරකාණි ශාක්‍ය මරණ කාලයේ සික්ඛං සමාධි මරණ කාලයේදී ශික්ෂාව සමාදන්ව ගත්තා. එතකොට මේ ဒုတိ ය සූත්‍රය තුළ අන්තිමේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ තමයි කිමංගම්පන සරකාණි සක්කං සරකාණි මහා නාම සක්කෝ මරණ කාලයේ සික්ඛාය පරිපූර්ණකාරී හොසි. එතකොට මේ මහා නාමයේ මේ සරකාණි ශාක්‍ය මරණ කාලයේදී මරණයටපත් වෙන මොහොතේ ශික්ෂාවේ පරිපූර්ණකාරී වූ එක් බවට පත් වෙනවා. එතකොට ඔහු අධිගමයක් ලැබුවේ අර මරණයටපත් වෙන මොහොතේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී තමයි ඔහු ශික්ෂාවන් පරිපූර්ණත්වයටපත් කළේ. ඒ නිසා ඔහු සුගතියේ ඉපදුණා. ඉතින් අර එච්චර කල මිනිස්සු දැක්කේ බිබීදීම විතරයි. ඒ නිසා තමයි ඔහු කලුරිය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්නෝ අවිධිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා පුද්ගලයාට සෝතාපන්නයි ආය අපාය යන්නේ නැහැ සම්බෝධියට නියත කොට ඉන්න කෙනෙක් කියලා. ඒ ගැන දෝෂාරෝපණයක් කෙල්ල වෙනවා කොහොමද මේ ශාසනය කෙනෙක් මේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කියන්නේ දිව්‍ය ලෝක යනවා කියලා. මෙච්චර කල් මේ මනුස්සයා බිබී හිටියේ කියලා සමාජිනුත්තාව උපවාදය. ඒකට එනකොට තමයි බුදුරජාණන් වහන්සේ ඒක විමසපු අවස්ථාවේදී මහා නාම ශාක්‍යයට කියන්නේ ඔහු මරණ කාලයේහි ශික්ෂාව පරිපූර්ණත්වයටපත් කළා. ඒ කියන්නේ මරණ මොහොතේදී සෝතාපට්ටි ඵලයටපත් වුණා. එහෙම නැතුව ඊට කලින් සෝතාපට්ටි ඵලයටපත් වෙලා ඉඳලා බිව්ව නෙමෙයි. එතකොට මේ සීලය තුළ පිහිටපු පුද්ගලයෙකුට මේ පංච දුස්චරිතය කරනවා පංච දුස්චරිතය හුගෙන් වෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. දැන් කුකුටමිත්ත කතාවේදී උනත් සඳහන් කරන පරිදි ඒ කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වන්නට නම් ඒ අංග සම්පූර්ණ වෙන්නට ඕනේ. එහෙම නැතිනම් දැන් කාමයේ වර්ධවා හැසිරීම සම්පූර්ණ වීමට ස්ත්‍රී පුරුෂාදී මේ දෙපාර්ශවයෙන්ම ඒ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව තියෙන කරුණු කාරණා තියෙනවා. ඒ ටික සම්පූර්ණ වුණොත් තමයි කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ. නැතිනම් ඒ අකුසල කර්මපතයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව ඒ අකුසල කර්මපතයක් බවට එතනදී පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්නට අවශ්‍යයි ඒ අකුසලයක් සිද්ධ කළා කියලා ආර්යයෙකුට චෝදනා කරනවට වඩා චෝදනා කරන්න කලින් අපි බුද්ධ සම්පන්න වුණොත් හොඳයි. ආර්යෙක් නැතිනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ශ්‍රාවකේ සුතවත් ආර්ය ශ්‍රාවකේ කිසිම කලක දැන බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපදයක් කඩනවා කියන එක වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා කාටවත් මේක නෑ බෑ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නම් බුදුරජාණන් වහන්සේගේ පැනවීම කාර්ය ශ්‍රාවකෙක් කඩන්නේ නැහැ කියලා. මේ විදිහට සෝවාන් වෙලත් බොන සෝවාන් වෙලත් කාමයේ වර්ධවා හැසිරෙන මිනිස්සු ගැන බුදුරජාණන් වහන්සේගේ ශාසනය නම් පැනවීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ කියන කාරණා අපේ ශාස්ත්‍රීය ශාසනයේ පරිබාහිර කාරණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තියෙන කාරණා නෙමෙයි. ඒ දේවල් කෙනකෙනාට හිතෙන එක එක ප්‍රලාපම. එතන මේ ආර්ය තත්ත්වයට පත් වුණාට පෘථග්ජන වැඩි හිට වැන්දාන් පස්සේ මොකද කියන්නේ එක. දැන් වඳින්නේ ඇයි කියලා තෝරගන්න ඉස්සෙල්ලාම. දැන් අපි අද ගත්ත වන්දනාවේ තියෙන අර්ථකථනයේ වැරද්දක් මේ තියෙන්නේ. වන්දනාව වැය වෙන අන්ද වෙන න්‍යාය. වැය අන්දනා වන්දනාව. වැය වෙන අන්ද වෙන න්‍යාය. වැය අන්දනා වන්දනාව. බුදුරජාණන් වහන්සේ වක්‍රීට මොකද කිව්වේ? වඳින්න කියලා කිව්වේ. මූණ බල වැඳ වැඳින්න ගිහිල්ලා වැඳ වැඳින්න කිව්වද? මොකද කරන්න කිව්වේ ගිහිල්ලා? තමන්ගේ වැඩේ කර ගන්න. මොකක්ද තමන්ගේ වැඩේ කියන්නේ? අවසාන මොහොතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරන ශාසනය රැක ගන්න කරන්න ඕන එක. මහානේ ශාසනය රැක ගන්න නම් තියෙන එකම ක්‍රමය මොකද්ද? සත්‍තිස් බෝධිපාක ධර්ම වඩපල්ලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඉතින් වන්දනාවක් නම් බුද්ධ ශාසනයේ තියෙන ලොකුම එක මහාන කියලා ගස්කල් වැඳ වැඳ ඉන්න කියනවනේ. එහෙම කියලා නෑ කොහොමද? ඒ ගස්කල් වන්දනා පහු කාලේ හදාගත්ත ඒවා. හැබැයි ගුරුගරුවෙට වැඳ වෙන වෙනම කතන්දරයක්.
ඒතර වැඩිහිටි පෘථග්ජනට වැඳහම මොකද වෙන්නේ කියලා වඳින්නේ ඇයි ඇහුවොත් එහෙම ಗುಣ වන්දනාවේ තියෙන්නේ. ඒ කෙනෙක් දැන් අපි සරියුත් හාමුදුරුවෝ අසජි හාමුදුරුවෝ ඉන්න පැත්තට වඳිනවලු. දැන් සරියුත් අසජි හාමුදුරුවෝ ඉන්න පැත්ත හොය හොය වඳිනකොට දිසා වන්දනාව කරනවා සරියුත් හාමුදුරුවෝ කියලා කටි බුදුහාමුදුරුවෝ කම්ප්ලේන්ට් කරා. ඒ පාර හොයලා බලුවා ඉතින් දිසා වන්දනාව නෙමෙයි. අර ගෞරවයට ඒ උන්වහන්සේ පැත්තට මොකද එච්චර වටිනයි හේතුව. සතර අපාය නිදහසලා නිවන් මඟ කියපු උත්තරමය නිසා ඒ ගෞරවයට වඳිනවා. එහෙම නැතුව දැන් ලොකු නිසා පුංචි නිසා වඳිනව නෙවෙයි. ඒ පුංචි ලොකු ભેදයක් මේක නෑ. ඒකත් අපි දන්නවා දැන් අපේ සංස්කෘතිය තුළ පවා වැඩිහිටියෙකුට ගුරුවරයෙකුට වීම දෙමෝපියන්ට පවා වන්දනාව කියන දේ තියෙනවා. වන්දනාව කියලා කියන්නේ මහා මුදයක් නෙවෙයි ගෞරව කිරීමක් කියන්නත් ගන්නවා. ඒ වගේ කරුණවල ඉඳලා ඒ කියන්නේ අපේ සංස්කෘතිය තාම හානිදායක කරුණු පවා මේ කොස්සේ වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පිළිබඳව අපි කියනකොට ආමන්ත්‍රණය කරන්නේ මේ සාමිනහසලාට එක්කම මේ වගේ දේවල් අපි සාධාරණීය කළ යුතු නැහැ. මේ වගේ මතවාද අපි අපිට අරගෙන යා යුතු නැහැ. සමාජයේ මේ දේවල් විවෘත කරනවා නම් මේ වගේ ඒ වගේම අපේ මූලිකම ධර්ම විනය සිද්ධාන්තයන් මේ දෙලක්ම විනාශ කරන්නට මඟ පාදනවා. අනන්නාසි මේ වන්දනාව පිළිබඳව දේශනා කරලා නැහැ. කායේන වාචාය මනස. එතකොට මේ වන්දනා සූත්‍ර කිහිපයක් තියෙනවා. එහෙම භික්ෂුන් වහන්සේලා ඉල්ල වන්දනා කරනවා ඒකට ලැබෙනවා. දැන් අද දින අරහත්ත්වයටපත් පස්සේ නම වැඩිහිටි භික්ෂුන් වහන්සේට වන්දනා කරනවා. ඒක තමයි ශාසනික සම්ප්‍රදාය කියලා කියන්නේ. ඒ නිසා එතනදී අරහත්ත්වය නෙමෙයි බලපාන්නේ. එහෙම නැතිනම් එතනදී ගුණය නෙමෙයි බලපාන්නේ. ඒ නිසා වුද්ධාපචායන කියලා කියන්නේ වැඩිහිටියන්ට වන්දනා කිරීම කියන එක. නිසා මේ වැරකක් ඇත්තේ නැහැ. ඒකට කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ ධර්මයේ යෙදීම කියන එක. ඒ කියලා වන්දනාව කියලා එකක් වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වන්දති කියලා ක්‍රියාපදයක් තියෙනවා. ඒකෙන් හැදෙන පදයක් තමයි. එතකොට දැන් ඒ විදිහට හැදෙන වන්දනා කියන වචනයෙන් නමස්කාරයේ වැඳීම හඳුන්වනවා මිසක ඒකෙන්නේ වැය අන්ධ කරන න්‍යාය වන්දනාව කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් වැය කියන්නේ මොකද්ද? සිංහල වචනයක්. අන්ධ කරනවා කියන්නේ මොකද්ද? සිංහල වචනයක්. න්‍යාය කියන්නේ මොකද්ද? ඒකයි වන්දනාව කියලා අර වචනෙට සමානුපාතව කෙනෙකුට ඇහුණාට දැන් බලන්න මේ pāli වචනයකට වචනයකට ලබා දෙන සිංහල අර්ථයක්. ඒකට pāli වචනයකට අපි කොහොමද සිංහලෙන් ඒක අර්ථකථනය කරන්නේ? pāli වචනය හැදුන විදිහ ගැන අපි අර්ථකථනය කරනවා නම් ඒ අර්ථකථනය අපි කළ යුත්තේ ඒක සිංහලෙන් විදිහට නෙමෙයි. ඒක පාලියේ තියෙන අර්ථකථනය තමයි අපි ඒ විදිහට අර්ථකථනය කිරීම සිද්ධ කරගත යුතු වෙන්නේ. ඒ කියන්නේ පාලි භාෂාවේ ඒකට තියෙන අර්ථකථනය කුමක්ද? පාලියෙන් මේ වචනය නිරුක්තියක් වෙන්නේ කොහොමද? අපි ඒක දැනගත යුත්තේ විග්‍රහ වෙන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් මේ විදිහට සිංහල වචන වලින් අපි අර්ථකථන දෙන්නට ගියාම ඒක බුද්ධ ශාසනයටම සිද්ධ වෙන්නේ මහ විශාල හානියක්. දැන් මේ වචන වලින් මෙහෙම එකක් තියෙනවා ඉච්ඡ එකක් නිච්ච එකක් අනිච්ච තව එකක්. දැන් ඉච්ඡ කියන වචනේ පාවිච්චි කරනම ක්‍රියාපදයක්. ඉච්ඡ කියන එක ක්‍රියාපදයක්. ඉච්ඡ කියන ඉච්ඡාව තණ්හාව බැඳෙන ක්‍රියාදාමය. හැබැයි අන්නේ ක්‍රියාදාමයෙන් වෙච්ච එක ඒ ඉච්ඡාව ඉෂ්ට කරන වද කියන එක තමයි නිච්ච කියන්නේ. නිච්ච කියන්නේ ඉච්ඡාව ඉෂ්ට කරන වද. අනිච්ච කියන්නේ ඉච්ඡාව ඉෂ්ට කරන්නේ නැහැ. පැහැදිලි ඇති. දැන් ඉච්ඡ කියන්නේ ක්‍රියාපදයල්ලු ඒක කැමැත්තලු. දැන් ඔබ දන්නවා කැමැත්ත කියන්නේ ක්‍රියාපදයක්ද නාමපදයක්ද කියන එක මේ ඔබට මම හිතන්නේ සිංහල භාෂාව දන්නවා නම් ඒත් හොඳටම ප්‍රමාණවත් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පාලියෙනුත් ඉච්ඡ කියලා ක්‍රියාපදයක් කොහෙවත් ඇත්තේ නැහැ. ඒක සිංහල කැමැත්ත කියනවා වගේම තමයි. ඒක ක්‍රියාපදයක් නෙමෙයි. අනිච්ච තව එකක්. දැන් ඉච්ඡ කියන වචනේ පාවිච්චි කරනම ක්‍රියාපදයක්. ඉච්ඡ කියන එක ක්‍රියාපදයක්. ඉච්ඡ කියන ඉච්ඡාව තණ්හාව බැඳෙන ක්‍රියාදාමය. හැබැයි අන්නේ ක්‍රියාදාමයෙන් වෙච්ච එක ඒ ඉච්ඡාව ඉෂ්ට කරන වද කියන එක තමයි නිච්ච කියන්නේ. මොකද දැන් ඕන් ඉච්ඡ කියලා දැන් අනිච්ච කියන පදයට දෙන්නේ කැමැත්ත ඉෂ්ට කරනසේ පවතින්නේ නැහැ කැමැතිසේ පවතින්නේ නැහැ. එතකොට දැන් ඒකදී අනිච්ච කියලා කඩලා ඒකට එහෙම අර්ථයක් දෙන්න හදනකොට දැන් ප්‍රශ්නයක් වෙනවා නිච්ච කියන්නේ මොකද්ද කියලා. දැන් නිච්ච කියලා කියන්නේ න ඉච්ඡ කියන එකනේ ඒ විදිහට කැඩුවොත් එහෙම ගන්න වෙන්නේ. එතකොට දැන් ඒත් කියන්නේ කැමැත්ත නැති වෙනවා කියන එකනේ. එතකොට ඒකට දෙන්න බැරි හින්දා කියනවා කැමැත්ත ඉෂ්ට කරන වද කියලා ඒ කියනවා.
කැමැත්ත ඉෂ්ට කරන වද කියලා 아무තෙන් අහන්න දෙයක් හිතන ඇත්තේ නැහැ. ඒතකොට නිච්ච කියන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං බුදුරජාණන් වහන්සේ අහන්නේ එහෙමනේ. අක්ඛුම් වික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං මහණෙනි ඇස නිට්ටයයි කෝ අනිත්‍යද? අනිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ. එතකොට මේ ඉච්ඡාවද කියලා එහෙම ඇහිීමක් මේ ශාසනයේ ඇත්තේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නාර්ථයක් තියෙන බුදුරජාණන් වහන්සේ අහනකොට අක්ඛුම් වික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද කියලා. මේ ක්‍රියාදාමයෙන් වෙච්ච එක ඒ ඉච්ඡාව ඉෂ්ට කරන වද කියන එක තමයි නිච්ච කියන්නේ. නිච්ච කියන්නේ ඉච්ඡාව ඉෂ්ට කරන වද. අනිච්ච කියන්නේ ඉච්ඡාව ඉෂ්ට කරන්නේ නැහැ. දැන් ඉච්ඡාවෙන් බැඳෙන එකයි ඒ ඉච්ඡාව ඉෂ්ට කරන එකයි දෙකක්. දැන් කෑම සහ කනවා කියන දෙකක්නේ. කනවා කියන ක්‍රියාපදේ. කන්නේ මොකද? කෑම. වැටේනවනේ. කනවා කියන ක්‍රියාපදේ ඒක තමයි ඉච්ඡ වගේ එක. දැන් නිච්ච කියන කෑම වගේ එක. දැන් ඉච්ඡාවෙන් බැඳෙනවා. ඒක තමයි යන්නේ ඡයන අර පයන්න වගේ ඡයන ඉච්ඡාව. දැන් ওই ඉච්ඡාව ඉෂ්ට වෙනවද? නිච්චද? දැන් එතන අහන්න දැන් ඇහැ නිච්චද අනිච්චද? ඇහැ කැමැත්ත ඉෂ්ට කරනවද නැද්ද? ඇහැ කැමමද කැමැත්ත ඉෂ්ට කරන්නේ? ඇහි රාගයෙන් පටිච්ච අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පටිච්චසමුප්පන්නව බැඳුනට ඉච්ඡාවෙන් බැඳුනහම ඒ ඉච්ඡාව රාගේ නම් රූපයක් සමග ඉච්ඡාවෙන් රාගයෙන් බැඳුනහම පටිච්ච වුණාම හැදෙනවා ඒ පටිච්චසමුප්පාද චක්‍රයේ මොකද උපාදානස්කන්ධයවත් ආශ්වාද නිර්මාණ චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. මේ සෑම පටිච්චසමුප්පාද චක්‍රයක්ම අවසාන කෙලවර මොකක්ද තියෙන්නේ? ඒව මේ කේවලස්කන්ධ දුක්ඛස්කන්ධ සමුදය හෝති කියලා ඉවර වෙන්නේ. ඉතින් මේ අවිද්‍යාව පත්‍ය සංඛාර කරාට පස්සේ ඒ චක්‍රය කෙලවර කරන්නේ ඒව මේවලක දුක්ඛස්කන්ධ සමුදය හෝති නම් ආශ්වාද මම හිතන්නේ ඒ වාක්‍ය ටික දන්නවා. ඒ දැන් මොකද්ද මේ කියන කාරණාව කියන්නේ. නිච්ච සහ නිච්ච සහ අනිච්ච කියලා පද තුනක් ගැන මේ අර්ථ විවරණ සම්පන්න. දැන් එතනදී අත්‍යවම පාළියේ ඉච්ඡ කියලා පදයක් විදිහට ඉච්ඡා කියලා දෙයක් තියෙනවා. ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත කියන එක. ඒ ඉච්ඡ කියන ඉච්ඡා කියන පදේ වර්ණගෙන යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා යමක් යම් අපි ඉච්ඡං නලබති යමක් කැමැතිද අං නලබති එය නොලබෙනවා නම් තම්පි දුක්ඛං ඒක දුකක් කියලා කියන්නේ. එතකොට යම් පිච්ඡන් නලබති යමක් කැමැතිනම් නලබති ඒක නොලබීම දුකක් හැටියට දේශනා කරනවා. ඒකට දැන් එතනදී අපිට දකින්න පුළුවන් ඉච්ඡාන් කියලා වචනයක්. ඒ කැමැති දේ කියන හැඳින්වීම සඳහා. එතකොට දැන් ඒ ඉච්ඡාන් කියලා කියන්නේ කැමැත්ත කියන එක. ඒක අපිට දැන් අනිත්‍ය කියන වචනේට කොහෙන්වත් ඒක ගෑවෙන්නවත් ආදේශකයක් විදිහට තියන්නවත් සමීපයට ගෙනෙන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. නිත්‍ය කියලා කියන්නේ නොවෙනස්ව එක දිගට පවතිනවා කියන එක. කියන්නේ නිත්‍ය කියලා කියන්නේ නොවෙනස්ව වෙනස් නොවි එක දිගට පවතිනවා කියන එක. අනිත්‍ය කියලා කියන්නේ වෙනස්, ඒ කියන්නේ නොවෙනස්ව එක දිගට පැවැත්මක් නැහැ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන අර්ථය හැඳින්වීම සඳහා තමයි උදේවැය අර්ථයක් පෙන්වා දීම සඳහා තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ පෙන්වා දෙන අර්ථය ඊටාම ගැඹුරු අර්ථයක්. ඉතින් මේ කාරණා ටික ඔස්සේ මේ කියන කරුණ ඔබට ධර්මානුකූලව කොහොමද ගැඹුරට අපි අරගෙන යන්නේ කියන කාරණාව මම මෙතනදී වැඩි වෙලාවක් අරගෙන පැහැදිලි කරන්නම්. මොකද මේ වගේ විකෘති අර්ථකථන කොච්චර ධර්මයේ තියෙන අරයට කොච්චර හානි කරනවද කියන එක ඔබට තේරුම් ගන්න අවශ්‍ය නිසා. දැන් මේක සාමාන්‍ය පද ටිකක් විදිහට අපිට දකින්න පුළුවන්කම තිබුණාට මේක ඇත්තටම බුද්ධ ශාසනයේ තියෙන මූලිකම හරය නැතිනම් මූලිකම දේ තමයි මෙතනදී මේ වෙනස් කොට දක්වන්නේ. දැන් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා කිව්වහම කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මොකද්ද? කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මොකද්ද? කැමැත්ත ඉෂ්ට නොකරන්නේ ඇහැ. කැමැත්ත ඉෂ්ට නොකරන ඇහැ පවතිනවා. එතකොට කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මොකද්ද? රූපේ. එතනටම ආදේශ කරගන්නවා පටිච්ච වෙනවා කියලා වචනයක්. පටි කියලා කියන්නේ අර ඕන්ගේ විග්‍රහයන්ට අනුව අර ඉනේ එහෙම අපි බැඳගන්නේ. ඒකට තමයි පටි කියලා කියන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්තට එතන. පටි ඉච්ඡ වෙනවා කියලා කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා. එතකොට චක්කුංච පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඥානං කියලා කියන්නේ ඇහැ කැමැත්තෙන් තමයි රූපේට බැඳෙන්නේ. එතකොට තමයි චක්කු විඥානය උපදින්නේ කියලා. එතනක් දක්වනවා අර කෙලෙස් සහිත සිතක ලක්ෂණයක් විදිහට. ඒ නිසා විඥාන කියන්නේ කිලිටි චිත්තයක් කියලා මේ සම්පූර්ණයෙන්ම මේ ඔක්කොම කන පිට ගහලා දක්වනවා. ඉතින් ඒ නිසා මේ පටිච්ච කියලා කියන්නේ මේ
පටි වලින් බැඳ ගන්නවා වගේ ඉච්ඡාවෙන් බැඳෙනවා කියලා එකක් නෙමෙයි. දැන් තේලංච පටිච්ච වට්ටිච්ච කියලා දැන් තෙලුත් නිසා වැටියක් නිසා කියලා කියන්නේ. තේලංච පටිච්ච වට්ටිච්ච. ඒකට තෙලුත් නිසා වැටියක් නිසා. තේලප්පදීපෝ ජායති. තෙල් පහනක් දැල් වෙනවා. එතකොට තෙල් වලට කැමැත්තෙන් තිරේ බැඳිලා නැත්නම් තිරේට කැමැත්තෙන් තෙල් බැඳිලා මේ තෙල් පහනක්පත් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. තෙලුත් තිරයක් නිසා මේ පහනක්පත් වෙනවා කියන එකයි කියන්නේ. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි මේ චක්කුංච පටිච්ච කියලා කියන්නේ මේ කැමැත්තෙන් බැඳෙනවා කියන එක නෙමෙයි. ඒකට චක්කුන් අනිච්ඡං කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා නෙමෙයි. මොකද කැමැත්ත ඉෂ්ට නොකරන්නා වූ දේ ලෝකේ තියෙනවනේ එහෙම. කැමැත්ත ඉෂ්ට නොකරන්නා වූ දේ ලෝකේ තියෙනවා. එනිසා එබඳු ලෝකයක පැවැත්මක් පෙන්වන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යතාවය නැතිනම් අනිත්‍ය සංකල්පනාව පාවිච්චි කළේ භාවිත කළේ. එතනදී පෙන්වලා දුන්නේ මේ ධර්මය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට වැය වෙනවා. ඒ නිසා අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියලා මේක ව්‍යවස්ථාපනය කළ යුතු ආකාරයත් අපිට දේශනා කරලා තියෙනවා. එතකොට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට මේ ධර්මයේ පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කිරීමේදී අපිට පේනවා අපි මොනතරම් නුවණකින්ද මේ සම්මර්ෂණය කරන්නේ. එතකොට දැන් ඇහැ පෙර නොතිබී හටගත්තා. ඇයි ඇහැ හටගත්තේ? ඔන්න ඒකටත් හේතු ටික පෙන්නනවා. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මේ හේතු ටික නිසා තමයි මේ ඇහැ උපදුනේ. එතකොට මේ හේතු ටික වැය වෙනකොට මේ ඇහැ කියන ප්‍රසාදයේ බිඳිලා යනවා. එතකොට යම් තැනක චක්කු ප්‍රසාදයේ බිඳෙයි නම් එතන රූප ඇහැ නැතුව රූපේ විතරක් තියෙන්න පුළුවන් කම නැත්තේ නෑ. එහෙනම් රූපයත් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. රූපය කියලා කියන්නේ අපිට ඇහැට පේන්නේ වස්තු නෙමෙයිනේ. අපිට ඇහැට පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ රූප එහෙම නෙමෙයි. අපිට ඇහැට පේන්නේ මොනවද? වර්ණ රූපයක්. පතර මහා ධාතු නිසා පවතින වර්ණ සටහනක්. ඒ වර්ණ රූපයේ ස්වභාවය මොකක්ද? එකපාරක් චක්කු ප්‍රසාදයට ආවට පස්සේ ඒ ප්‍රසාදයට පතිත වූ සටහන ප්‍රසාදයේ බිඳී යෑමයි ඊට පස්සේ ඒ ධර්මයන් දෙකම පෙරපසු නැතුව එකට නැති වෙලා යනවා. ඇස බිඳුනොත් රූපේ නැති වෙනවා, රූපේ නැති වුණොත් ඇහැ පනවන්නට පුළුවන් කමක් නැති වෙනවා. මේ දෙකම පනවන්නේ හිත එතනට යොමු වුණාට පස්සේ චක්කු විඥානය යොමු වුණාට පස්සේ. කොටින්ම පේනවා කියන බව පෙනීම් ලක්ෂණය උපදවන්නේ පිළිතුනේ. මෙන්න මේ ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ ධර්මතා ටික. ඒකට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික ඇතිකල්හි පෙනෙන පෙනීම කියන දේ අපි හිතින් නැවත ඔසවා තබමින් අපි හිතින් ඇති කරගනු ලබන සංකල්පනාවන් නැතිනම් පරිවිතර්කයන් අපි බාහිර රූපයේ පැත්තට පතිත කරලා බලනවා. ඒක රූපයේ තියෙන දෙයක්. පේන්නේ රූපය කියලා තමයි අපි දකින්න පුරුදු වෙලා ඉන්නේ. ඇහෙන්නේ එළියේ තියෙන දේවල් කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මේ රූපයේ පැත්තේ සැප දුක් උපේක්ෂා වශයෙන් අපිට විඳින්න පුළුවන් දේවල් තියෙනවා කියලා අපි කල්පනා කරනවා. මෙන්න මෙහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ අනිත්‍යයි. රූපය අනිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන දේ අනිත්‍ය නම් මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා නම් ඒක කවදාවත් ආයෙ උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ ඔබ මොහොතකට කලින් දැකපු රූපේ නැවත ආයෙ කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මේ ආපහු දකින්න කියලා ඔබට හිතෙනකොට නෑ අලුතෙන්ම රූපයක් පේනකොට ඔබ හිතේ ඇති කරගන්න සංකල්පනාව පරණ එක කියලා ඔබ කල්පනා කරනවා. දැන් ලෝකේ යථාර්ථය මොකද්ද? ලෝකේ යථාර්ථයේ බවට පත් උනේ අර හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන්නේ. ඒ යථාර්ථයේ ප්‍රතිවේද නොකරන කම නිසා ලෝකෙ තුල පවතින සංකල්පනාවක් අපිට ඇතිලා තියෙනවා. ඒක තමයි අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංකල්පනාව. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංකල්පනාව. නැත්නම් විපල්ලාසයක් කියලා කියනවා. ඒ විපල්ලාස අපි කතා කරනවානේ. දුක් දේ සැපයි කියලා කල්පනා කරනවා. එතකොට දුක් දේ සැපයි කියලා කල්පනා කරන්නේ අපි දුකයි කියලා මොකක්ද කියන්නේ? මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මය සැපයි කියලා හිතන්නේ. අන්න අපි හිතනවා මේ තුලින් තිබිලා සැපේනවා කියලා. දැන් ඕක අපිට යම් මට්ටමකට සමානුපාත කරන්න පුළුවන් ඔය සැපේ කියන එක අපි කැමති වෙන දේ කියලා අපි කැමති වෙන්නේ සැප විපාකයකට. එතකොට එහෙනම් අනිත්‍යයි මේ ඔක්කොම එකක්ද මේ කතාව? නෑ මේ වෙන වෙනම පවත්තන විපල්ලාස ධර්ම ටික. ඒ නිසායි පළවෙනියටම දුර වෙන විපල්ලාසයක් අනිත්‍යෙහි නිට්ටයයි ගත්ත විපල්ලාසය. හැබැයි යාට දුක් දේ සැපයි කියලා ගත්ත විපල්ලාසය දුර වෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් ආර්යයන් වහන්සේට උනත් කාමරාගයේ මේ කාමරාගය දුර වෙලා නැහැ.
සෝතාපට්ටි ඵලයටපත් වුණත් කාමරාගය තියෙනවා. හැබැයි අපායගාමී මට්ටමට වැඩි වෙන්නේ. අපායගාමී මට්ටමට වැඩි වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ තරම් ඕලාරික මට්ටමක් නෑ. අර රළු මට්ටම සිඳී ගිහිල්ලා ඉවරයි. ඒ නිසා එයා කාමයේ වර්ධවාදී හැසිරීම සිද්ධ කරන්නේ. එයාට සිහි උපදවීමක් තියෙනවා. එයාට මේ ධර්මයේ තුල අර රළු පුද්ගලයෙක් බවට පත්වීම එයා ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට අනිත්‍ය දේ අනිත්‍යයි හැටියට දකින්නට අපි පුරුදු වෙන්නට ඕනේ. ඒ අනිත්‍යයි කියලා දේශනා කළේ මොනවද කියලා බැලුවොත් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බහුල වශයෙන්ම අනිත්‍ය පිළිබඳව කතා කරන තැන්වලදී කතා කරන්නේ ඇහැ රූප චක්කු විඥාන, කන ශබ්ද සෝත විඥාන, නාසය ගන්ධය ගහන විඥානෙ, දිව රස ජීවහා විඥාන, කය පොට්ටබ්බ කාය විඥාන, මනස මනෝ විඥාන. මේ ආයතන 6 තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේවා ඔක්කොම තියෙනවා. මේ තියෙද්දි මේවල කැමැත්ත ඉෂ්ට කරනවද නැද්ද කියලා කතාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. කැමැත්ත කියලා එකක් තියෙනවා වෙනම. ඒ කැමැත්ත ඉෂ්ට කරනවද කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා කරුණක් මේ කරුණු ටිකක් නෙමෙයි මෙතනදී දේශනා කරන්නේ. ලෝකය තියෙනවා කියලා යමක් කියනවා නම් අන්න ඒක අපි කියන්නේ වැරදි තැනක. ලෝකයේ තියෙනවා කියලා යමක් කියනවා නම් ඒක කියන්නේ වැරදි තැනක. ඇයි ලෝකයේ තියෙනවා කියලා කියන්නේ මොකද්ද? රූපය පිළිබඳව පිරිසිඳ නොදන්නාකම නිසා ඒ රූපයේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව නොදැක්ක නිසා ඒ රූපය බාහිරව දකින්න පුළුවන් කියලා නිමිති ඉතුරු කිරීමෙනුයි අපිට රූප වෙත නැවත යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට අනිත්‍යතාවය කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි අනිත්‍ය කියලා උපාද වය කියන අර්ථයක්. උපාද කියලා කියන්නේ හට ගන්නවා කියන එක. වය කියලා කියන්නේ නිරුද්ධ වෙනවා කියන එක. එනිසා අපි තේරුම් ගත යුතු දේ තමයි හට ගැනීම සහ වැයවීම පිළිබඳව කරන දේශනාවක් මිසක පුත්‍රජානනාංශයේ අනිත්‍ය කියන දේ කැමැත්ත ඉෂ්ට කරනවද නැද්ද කියලා හිතන එකක්වත් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියලා එකක්වත් නෙමෙයි. කැමැත්ත තියෙනවා. ඉච්ඡ කැමැති වෙයි කියන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා කියන එකට. ඊට පස්සේ කැමැත්ත ඉෂ්ට කරන වද කියලා කියනවා නිත්‍ය කියලා. ඊට පස්සේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා කියනවා. ඒකට අන්න ඒ විදිහේ විකෘති අර්ථකථනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද මේ පිළිබඳව බලන්න හිතෙන්නේ කොහොමද? මේක පවතින දෙයක්ද? එහෙම නැත්නම් මේක මේ මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන දෙයක්ද? එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරන අනිච්චම් බන්තේ ස්වාමීනි මේක අනිත්‍යයි. ඇයි මේක හේතු නිසා හටගත්තා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඊළඟට මේක හරි තාම ගැඹුරු ධර්මයක් නේ. දැන් හිතන්නකෝ මේ කාරණාව මොනතරම් සියුම්ද කියලා. ඒ කියන්නේ යම් ධර්මයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ ධර්මය නැවත පනවන්න පුළුවන් කමක් නැහැ කියන එක. එතකොට අපි ලෝකයේ පිළිබඳව ඇසුරු කරන්නේ මොකක් කියලාද? අපි ලෝකයේ පිළිබඳව ඇසුරු කරන්නේ මීට කලින් තිබුණ දේවල් පිළිබඳව අපි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ අපි දැකපු යම් රූපාදී නිමිති තිබුණා නම් ඒ රූපාදී නිමිති පිළිබඳව තමයි අපි අද ඇසුරු කරන්නේ මේ ඇසුරු කිරීමක් හැටියට අරගෙන. කියන්නේ දැන් අපි දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, දැනගත්ත දේවල් අපි ලෝකය කියලා ඇසුරු කරන්නේ ওই ටිකනේ. ඔබ සම්පූර්ණම සිහිපත් කරන්නේ ලෝකය කියලා ওই නිමිති ටික. ඇයි? දැකපු රූපේ අනිත්‍ය වෙලා නැහැ. අහපු ශබ්දේ අනිත්‍ය වෙලා නැහැ. අනිත්‍යයි කියන දේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා මේ දේවල් ලෝකේ තියෙනවා. ඒ නිසා අපිට ලෝකෙ විඳින්න පුළුවන් හේතු ටික, ඒ කෙලෙස් ටික අපි ළඟ ඒ විදිහටම තියෙනවා. අන්න එහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය පෙන්වනකොට අපිට මේ ධර්මයන්ගේ හට ගැනීම සහ නිරෝධය පිළිබඳවයි දකින්නට ඕනේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා යම් කලක නුවණින් දකිනවා නම් අතනින් බින්දති දුක්ඛේ. ඔහු දුකෙන් අත මිදෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මේකයි නිවනට මත. එනිසා මේ සංඛතාදී සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රතිවේද කළ යුතුයි විනා මේක කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා හිතාගෙන ඇහැ තියනවා කැමැත්ත ඉෂ්ට නොකරන රූප තියනවා කියලා හිතාගෙන ඉන්න තාක් අපිට පුද්ගල බව දුර වෙන්නේ නැහැ. මම දැක්ක දේශනාව පටන් ගන්නට පෙරම ප්‍රශ්නයකුත් යොමු වෙලා තිබ්බ මේ මම සහ වෙමි කියන හැඟීම කියන්නේ මොකක්ද කියලා. මම කියන එක තේරෙනවා වෙමි කියන හැඟීම තේරෙන්නේ නැහැ කියලා. ඒකෝ දැන් අර විදිහට රූපය ලෝකේ තියෙනවා නම් අර දැන් අපි අනිත්‍ය සහ නිට්ටය පිළිබඳවනේ කතා කළේ. කෙනෙකුට ඇස ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා නම් රූප ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා නම් මොකද්ද තියෙන්නේ?
අන්න යාට එතනදී තියෙනවා වෙමි කියන හැඟීම. වෙමි කියන හැඟීම කියලා කියන්නේ අපිට මේ මම ඉන්නවා කියන එකම තමයි. ඒක දෙකක් නෙමෙයි දෙක එකක්. අර පාලි වචනේ තියෙනවා මම කියලා. අහන්ති මමන්ති කියලා කියන්නේ. මම කියලා කියන්නේ එතනදී මේ අපි මම කියන එක නෙමෙයි. පාලියේ මම කියලා කියන්නේ මගේ කියන එක. අහන්ති කියලා කියන්නේ මමයි කියන එක. එතකොට ඒ කියන්නේ අපි සිංහලෙන් මම කියලා කියන්නේ. ඒ තමයි අහන්ති කියලා කියන්නේ මම කියන එක. එතකොට මේ මම කියන එක ඇති වෙන්නෙම වෙමි කියන විදිහට තමයි. මම වෙමි. අස්මීති කියලා කියන්නේ. එතකොට වෙමි කියන එක දුරු නොවෙන්නේ කොහොමද? වෙමි කියන එක දුරු නොවෙන්නේ ඔබට සලකුණු කරන්න තැන් තිබ්බොත්. ඒ කියන්නේ ඔබ ඇසුරු කරපු තැන් ඉතුරු වෙලා ආවොත් තමයි ඔබට ඒක දැකපු තැන ඔබ හිටියා කියන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ ඇසුරු කරපු තැන් නැත්තම් නිමිති නැත්තම් ඔබට එතන ඉඩක් නැහැ. හිතන්නකෝ ඔබ නිදාගෙන ඉන්නකොට ඔබ උස්සගෙන ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ඔබ ආපහු ගෙනල්ලා තියෙනවා. එතකොට කවුරු හරි අහුවොත් එහෙම ඔබෙන් අහවල් තැනට ගිහිල්ලා ආවද කියලා මොකද ඔබ කියන්නේ? ඔබ කියන්නේ දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? නිමිති නැහැ. හැබැයි ඔබ ඇහැරලා ගිහිල්ලා ආවොත් දන්නවා. ඇයි? නිමිති තියෙනවා. ගියපු බවට. යම් රූපයක් දකිනවා නම් දකින ඔබ මේ පැත්තේ ඉන්නවම තමයි. දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඒ රූපාදී නිමිති ඇති කල්ලි ඔබට පුද්ගල භවයේ පැවැත්ම පෙනෙනවා. එතකොට ඒ පැවැත්ම පෙන්නකොට ඒ පැවැත්ම මත යැපීම සිද්ධ වෙනවම තමයි. එතකොට එතන මම සහ මගේ කියන හැඟීමට සංකල්පනාවට ඉඩ ලැබෙනවා. ඒ නිසා දැන් කොයි වෙලාවකවත් ඕක මේ අනිච්ච කරගත්තා කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ලෝකෙ හිත සනස ගන්න බැරි වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. අපායට බයේ කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට මෙන්න මේකයි සෝතාපට්ටි ඵලය කියලා යමක් හඳුන්වා දීලා ඉවර වෙලා ලක්ෂණ ටිකක් කියලා ඒ අයට දෙයක් පුරුදු කරනවා. මොකද්ද පුරුදු කරවන්නේ? මේ ඔක්කොම කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහනේ. එතකොට අර ලෝකේ හැමෝම කැමැත්ත පස්සේ පන්නගෙන ගියපු මිනිස්සුන්ට යම් මොහොතකට පොඩ්ඩක් හිතෙනකොට නෑ කැමැත්ත විදිහට මේ දේවල් තියෙන්නේ නෑ නේද කියලා හිතනකොට හිතනවා එහෙනම් ඇත්තටම මේක කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ කියන මේ අලුත් කතාවක් ඔලුවට ආවම මේක හරියටම හරි මේක තමයි ධර්මය කියලා. නෑ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔක නෙමෙයි. ඊට වඩා ආත්පස ගැඹුරු ආත්පස නුවණින් සම්මර්ෂණය කළ යුතු දෙයක්. ඒක මේ කැමැත්ත ලෝකය තියෙනකොට ලෝකේ පැනවීම තියෙනකොට බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් අන්හාවේ දුරු කිරීමක් දේශනා කළා නැහැ. ලෝක නිරෝධය, සලායතන නිරෝධය නිවන හැටියට දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුම් වික්කවේ පහතබ්බ මහණෙනි ඇස ප්‍රහාණය කරන්න. රූප ප්‍රහාණය කරන්න. චක්කු විඥානය ප්‍රහාණය කරන්න. අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේදී සරියුත්තරුන් වහන්සේ අනේපිඩුසිටුතුමාට කියනවා ගැහැවිය ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. රූප ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. එතකොට මේ දේවල් ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියන්නේ. මේ දේවල් ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියන්නේ පින්නතුනේ. මේ දේවල් ඇසුරු වීම තුළ කෙනෙකුගේ ජීවිතයට දුක ගලාගෙන එයි මිසක පුද්ගල භව ඉතුරු වෙයි මිසක වෙනත් දෙයක් සිදු නොවන නිසා. ඒ නිසා දුක ගේන පැති අපි ආවරණය කළ යුතුයි. ආවරණය කරන්න නම් ඔබ ඇහි නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. ඔබ රූපයේ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. ඔබ චක්කු විඥානයේ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. එහෙම නැතුව නිවන් දකින්නවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් දැකීම ගැන කතා කරනවා නම් ඔබට කතා කරන්න වෙන්නේම අනිවාර්යයෙන්ම සලායතන නිරෝධය කියන එක ඇතුලේ. සලායතන නිරෝධය නැතුව නිවන ගැන කතා කරනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් පුතුමිට පොඩ මයික් දෙන්න. දැන් පුතුමි මතකද අරූප වැඩුණාට පස්සේ ඔව් ස්වාමීන් වහන්සේ. තමන්ගේ තිබිච්ච අර කෙලෙසර ප්‍රමාණය අරූපෙන්න කලින් ප්‍රමාණය අතර ලොකු කොච්චර වෙනසක් තියෙනවද? අත්දැකීමක් විදියට. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක ලොකු වෙනද? ඒ කියන්නේ මට දැන් කාම භූමිය ගැන දැන් ඇත්තටම වස්තුකාම ක්ලේශකාම මට නැති තරම් කියන අන්න ඒ කොනේ අර අරූප වැඩුවාන් පස්සේනේ. පස්සේ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ? අපේ මේ සුජාතා මේ අත්දැකීම ගන්න වෙනවා. දැන් මේ අරූප වැඩනවට අති සියුම් වෙනවා. ඒ මානසිකත්වයේ අති සියුම් වෙනවා. ඒ අති සියුම් මානසිකත්වයේ මේ රූප රාග අරූප රාග ඒව ඔක්කොම ඩෝසරන් යන්නේ. ආයි කෑලි ගැලවිලා යනවා. ගෙවල් දොරවල් ඒවයි පරිහරණය යානවාන ඒව දැන් මට ඇත්තටම ඇති දෙයක් නැහැ දැන්. අන්න ඒක. ඒ තියෙනගේ නැතන මට ඒක චතුත්ථ දැන ගන්න මේක රූප රාගෙටයි තියෙන්නේ. සන ඒකත් මට ඒක සාමාන්‍ය දෙයක්. අන්න හරියෝ. ඒ වාර අවශ්‍යතාවයට දැන් එතකොට මේ විග්‍රහයන් තුළ බලනකොට දැන් බලන්න මේ කියන මේ පාස්කාව
අරූපාවචර ධානලාභී තැනැත්තියක්. එතකොට අරූපාවචර ධානලාභී කියලා කියන්නේ රූප භූමියත් ඉක්මවාදී. හැබැයි ඇයගේ ලක්ෂණ විදිහට කියන්නේ මොකද්ද? කාම භූමියේ තියෙන වස්තුකාම ක්ලේශකාම. එහෙම නැත්නම් මේ ගෙවල් දොරවල් යාන වාහන වලට තියෙන කැමැත්ත නැහැ කියන එකයි කියන්නේ. දැන් ඒ අර කලින් වගේ කැමැත්ත ඇති වෙන්නේ නැහැ. ඊටතනේ මේ විවිච්ඡේව කාමෙහි කියලා කියන්නේ ප්‍රථම ධානයේ මිසක අරූප ධාන නෙමෙයි. දැන් මේ අය මිනිස්සුන්ට ධාන ලබා දෙනවා. මේ ධානය කියලා ගිහි ගෙදරක් ඉන්නවා කාමසහගත සංකල්පන ඇති වෙනවා. හැබැයි යා ප්‍රථම ධානලාභී. කාමසහගත සංකල්පන ඇති වෙනවා ဒုတိ ය ධානලාභී. ගිහි ගෙදරක් ජීවත් වෙනවා. ඒ වෙලාවට ධානයට සමවදිනවා. එනතුනේ මේ මහා මුලාවල් මේ දේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතේවත් යටත් පිරිසෙන් මේ ශාසනයෙන් පරිබාහිර වූ ධානයක්වත් නැහැ. මොකද ධානයක් ලැබුවොත් කාම සංඥාවෙන් මිදෙනවා. කාම සංඥාවෙන් මිදුණා කියන්නේ එයාට එතනදී తాවකාලිකව හරි එතකොට තමයි ධානය තියෙන්නේ. නැවත ගිහිල්ලා දරුවට ආදරෙයි අම්මා තාත්තට ආදරෙයි වස්තු හොයන්නට ඕනේ. මේ දේවල් තියෙනකොට පින්නතුනේ ඔය ධානයේ රැඳී සිටීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා නම් මේ මට්ටමින් ධාන තියනවා කියලා ධාන ලැබෙනවා කියලා ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා හිතන්න එපා දැන් මේ අරූපාවචර ධාන ගැන හඳුන්වා දෙන්නේ. මොනවද අරූපාවචර ධාන කියන්නේ? ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥානා සංඥායතනෙ. එයාට මේ රූප භූමියනුත් මෙදිලා රූප භූමිය කියලා කිව්වේ මොකද්ද? මේ කාම සංඥාවක් නැතිනම් අර එයා දැන් අරූප භූමියටපත් වෙනකොටනේ කාම සංඥායින් කරලා තියෙන ඔය කියන පාසිකාව. ඒ කියන්නේ අර යාන වාහන ආදී ඒ දේවල් ගැන තිබුණු කැමැත්ත අයින් වෙලා තියෙන්නේ අරූප භූමියටපත් වෙනකොට. ඒ කියන්නේ කාම භූමියේ ජීවත් වෙන්න ඕන ටික තමයි අතන ජීවත් වුණා කියලා කියන්නේ. ඒකත් හැබැයි ඒ දේවල් පරිහරණය කරගෙන වෙනද විදිහට ජීවත් වෙන. එනතුනේ ඔය ඕලාරික පැවැත්ම විවිච්ඡ අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං. ඒකයි බුදුරජාණන් වහන්සේ ධානය ගැන හඳුන්වන්නේ විවේකජම් පීති සුඛං. විවේකජම් කියලා කියන්නේ විවේකජ විවේකයෙන් උපන් කියන එක. විවේකජම් පීති සුඛං කියනකොට ඒ විවේකයෙන් උපන් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ විවේකයෙන් උපන් දෙයක් නම් ඒක වෙනත් දෙයක් වෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒකට කායික විවේකයේ තියෙන්නට ඕනේ. මානසික විවේකයේ තියෙන්නට ඕනේ. කියන්නේ යම් තැනක ධානය කියලා යමක් උපදවනවා නම් ඒකට කායික සහ මානසික විවේකයේ නැතිනම් ඒ කායික මානසික විවේකයේ නැති තැනක ධානය කියලා යමක් තියෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙබඳු වූ ධාන ඔබට ලබා ගන්න හිතෙනවා නම් ඔබ දැනගන්න බොහොම භයානක තත්වයක ඉන්නේ කියලා. මොකද ධානය කියන දේවත් ඉස්සෙල්ලා හඳුනා ගන්නට බැරි තත්වයකට ඔබපත් වෙලා නම් ඒ කියන්නේ බොහොම බුද්ධ ශාසනයේ ප්‍රාථමික දෙයක්. ඒ කියන්නේ මූලික අධීරයේ දෙයක්වත් පිළිබඳව ඔබට දැනුමක් නැහැ කියන එක. දැන් ඔබ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ වගේ අධර්මවාදීන්ට ඔබ මේ විදිහට මුලා කරලා බොහොම ව්‍යසනයන්ටපත් කරන්න පුළුවන්කම් තියෙනවා. දැන් මේ බලන්න මම හිතන්නේ මේක මම පසුගිය සාකච්ඡාව තුළත් කතා කරපු කාරණාවක්. ඒ වගේ අර අවුරුදු 12ක් තිබෙන ආතරයිටිස් රෝග ආතරයිටිස් හැදෙන්නේ කොහොමද? කොහේ හරි ඔබතුමීක මම දන්නේ නැහැ මොකක් හරි නොවිසඳිච්ච ප්‍රශ්නයක් මූලික කරගෙන ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිරන්තරයෙන් දිගට කොහේ හරි රාග දේශමෝ වඩලා මතකදී ඕරා එකේ නිල් රතු කහ මේ මැටීරියල් ඕරා අංශු කියන්නේ මොනවද? ෆෝටෝන් අංශු කියන්නේ පදාර්ථ. ඒ පදාර්ථ ධාතු නිරන්තරයෙන් විහිදලා ඒවාර අපේ තියෙන ජොයින්ට් වල ඔක්කොම બ્લોක් වෙනවා. දැන් විඥාන පත්‍ය නාම රූප. විඥාන නැත්නම් නාම රූප නැහැ. තේරෙනවනේ? දැන් මේ භාවනාවේ මොකද ගන්නේ? අවිද්‍යාව සංකාරද විඥාන නිරෝධෝ. විඥාන නිරෝධ නාම රූප නිරෝධයි. නාම රූප බැහැලා තිබිච්ච ඔක්කොම මොකද වෙන්නේ? පිහිටන්න ක්‍රමයක් නැහැ. අන්නර නාම රූප නිරෝධය ඇතුලේ අර නාම රූප දහඩියෙන් ජරාවෙන් ඔක්කොම මල මුත්‍රා වලින් ගැලවිලු යන්න ගන්න සුද්ධ වෙනවා. මේ කය සුද්ධ වෙනවා. ඒ කට්ටිය දැන් ප්‍රසිද්ධිය කියන්නේ සමහර කියන්නේ නැතුව ඇති පෞද්ගලිකව කියනවා. මතක ඇති 3 4 දැහැන් වැඩි කරනකොට මොකද වෙන්නේ? කවදාවත් නැති වර්ගයේ ශරීරයේ සුද්ධි ක්‍රියාකාරීත්වයක් යන ගන්න බඩ යන ගන්නවා. මේ ලූස් මොෂන්. ඇයි ඒ? අර ශරීරයෙන් ගැලවිච්ච අපද්‍රව්‍යට මොකද වෙන්න ඕන? අතීත නාම රූප ටික ඒවා අයින් වෙන්න ඕන. අයින් වෙන්න නිකන් ක්‍රමයක් නැහැ. දැන් එතකොට දැන් බලන්නකෝ දැන් අර විදිහට භාවනා දෙනවා. ඊට පස්සේ ඒ එක අයට එක එක ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මේ නාම රූප ධර්මයන් ගැලවි පිට වෙන්නත් පටන් ගන්නවා බහිස්ත්‍රාවී පද්ධතිය. මේ මොනතරම් ප්‍රාථමික එහෙම නැතිනම් මොනතරම් නාම රූප කියන්නේ මොනවද කියලාවත් හඳුනා ගැනීමක් නැතිව නාම ධර්මතා කියන්නේ මොනවද කියලාවත් හඳුනා ගැනීමක් නැතිව මේ වගේ ප්‍රකාශන ඉදිරිපත් කරනකොට ඇත්තම අපිට පුදුම මේ පිළිබඳව අහන්න පිරිසක් එක්කෙනෙක් දෙන්නෙක් හෝ යන්නේක.
ඉතින් ඇත්තටම මේ කියන්නේ මේ ශාසනයේ මූලිකම දේවල් නාම ධර්මතා කියන්නේ මොනවද? මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ආදී ධර්මයන්. එතකොට දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම ධර්මයන් බහිස්රාවීය පද්ධතිය හරහා පිට වෙන්නේ. නිකන් හිතන්නකො මොකද්ද මේ කියන කාරණාව කියලා. එතකොට දැන් ඔය කියන විදිහට ධාන උපදවනකොට ඔය විදිහට ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා නම් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ 509 මාර්ගඵලාදිගම සාක්ෂාත් කරන්නේ ධාන සහිත. එතකොට ඒ වගේ මට්ටම් වලදී එහෙමනම් මොන විදිහේ தත්වයක් ඇති වෙන්න වේද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රකාශන සිද්ධ කරනකොට මේ බුද්ධ ශාසනයේ ධර්මයේ පිළිබඳව අපි හඳුනා ගැනීමේදී අපි තාමත් ප්‍රවේශම් වන්නට ඕනේ. මොකද මේ වගේ පුද්ගලයන් ශාසනයට කරන විනාශය සුළුපටු නෙමෙයි. මේ ශාසනයට කරන මේ විනාශය මහා විශාල භයංකර විනාශයක්. ඒ නිසා මේ අලුත් විදිහට හිතන්න කියලා අලුත් විදිහට අපි සංකල්පනා පවත්වන්න ඕන කියන එක බුදුදහම නෙමෙයි. අලුත් විදිහට හිතනවා කියලා මොකක් හරි මෝඩ කතාවක් කිව්වා කියලා ඒක පස්සේ අපි ආයුතු වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට මිසක අපි හිතන්න ඕනේ අලුත් විදිහට නෙමෙයි. අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ ලෝකේ යථාර්ථය නම් ලෝකේ යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ ඇති කලත් නැති කලත් පවතින එකම සත්‍ය වූ දෙයක් මිසක ඒක මේ මොඩර්න් විදිහට හිතලා අපිට යන්න තියෙන තැනක් එහෙම නෙමෙයි. ඒ නිසා ඒ විදිහේ පරිකල්පනයක් ඇති කරගන්න එපා. එහෙම පරිකල්පන වලට ගියාම ඒ විදිහට මොඩර්න් විදිහට හිතන්න ගියාම මෙන්න මේ වගේ තත්ත්වයන්ටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නයක් එනවා මේ විශ්වය කියන්නේ ඒකට ශක්ති ගණනයක්ද වෙන්නේ? ඔව් ශක්ති ගණනයක්. කවුද ශක්තිය නිර්මාණය? අපිමයි. විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෝ හොඳ පිළිසිදු සුදු කිරණ ශක්තියක් නිකුත් කරන කොටසක්. නරක කිලුටු කළු විස කිරණ ශක්තියක් නිකුත් කරනවා තව කොටසක්. අර කළු කිරණ අර සුදු කිරණ වලට කලවම් වෙන්නේ නැහැ, හාමු වෙන්නේ නැහැ. කළු කිරණ එක කිරණ වලකට යනවා. සුදු කිරණ තව කිරණ වලකට යනවා. මේක තමයි ශක්තිය. මේ ලෝකේ භ්‍රමණය වෙන්නේ කරකින්නේ ශක්තිය. මේ ශක්ති දෙක මේ කිරණ තියෙන නිසා බැලන්ස් නැහැ 100%ක්ම බැලන්ස් නම් මේක කොහොම යන්නේ. පොඩ්ඩක් වෙනස් නම් මේක කරකීම භ්‍රමණය වීම වෙනවා. එතකොට මේ පෘථිවි භ්‍රමණය සිද්ධ වෙන ආකාරය ගැන කියන්නේ ඉතින් අලුත් විදිහකට හිතීමක් කියලා මේ දේවලුත් පිළිගන්න මිනිස්සු බිහි වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ. අපිට පුදුමයක් නැහැ ධර්මයේ පිළිබඳව තේරෙන්නේ නැතුව ගියාම අපි ටිකක් හරි කියමුකෝ. එතකොට මේ පෘථිවියේ වෙන සිදුවෙන භ්‍රමණය පිළිබඳව කතා කරනකොට ඒ භ්‍රමණය පිළිබඳවත් මෙබඳු වූ අදහස් ඉදිරිපත් කරනකොට ඒකත් පිළිගන්න අය ඉන්නවනේ. එතකොට දැන් මේ විශ්වයේ භ්‍රමණය වෙන එකම වස්තුව මේ පෘථිවිය විතරද? ඒකට නිකන්වත් කල්පනා කරන්න පුළුවන් කමක් තියෙන කෙනෙක් නම් ඒක දුරක් හිතන්නට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ වගේ අය අරිහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් ලෙස පෙනී සිටිමින් අද මේ සමාජයට එක එක දේවල් ඉදිරිපත් කරනකොට මේ තුලින් සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයට මහා විනාශයක්. එතකොට බුද්ධ ශාසනයට සිදුවන මේ व्यसनකාරී తত্ত্বය මගහැරවා ගැනීමේදී ඔබටත් මහ විශාල වගකීමක් පැවරෙනවා. ඒක භික්ෂුන් වහන්සේලාට වගේම ඔබටත් පැවරෙන විශාල වගකීමක්. මොකද මේ විකෘති කරුණු ඔස්සේ තව බොහෝ කාරණා තියෙනවා, තව බොහෝ වීඩියෝ තියෙනවා පෙන්නනවා නම් එකින් එක දවස් ගණනක් සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමේ. ඉතින් ඒ තරමට මේ ධර්ම විනය විකෘති කරනවා. එතකොට ඒ තරමට ධර්ම විනය විකෘති කිරීම තුළ වුන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපිට හිතා ගන්නට බෑ. ඇයි මේ පැහැදිලි ලෙසම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ දේශනාවට ප්‍රතිවිරුද්ධ දේවල් දැන එපයි සිංහලෙන් ඕකට අර්ථකථන දෙදී එක පද කියන්නේ. ඒ අයගේ දැන් අපිට ඩෙංගා නැට්ටුවාම ඩෙන්ගු හැදෙනවා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒවයි අශ්ලීල අර්ථකථනයේම ධර්මයට පාවිච්චි කරනකොට ඉච්ඡ අනිච්ච නිච්ච කියනත් ඒ අර්ථකථන ක්‍රමවේදයේම පාවිච්චි කරනකොට අන්න එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට පටිච්ච කියනකොට ඒ අර්ථකථනයේම පාවිච්චි කරනකොට ඒ විදිහටම පටි කියන ඒවා බැඳ ගන්න ඒවා ඉච්ඡ කියන්නේ කැමැත්තට, පටිච්ච කියන්නේ කැමැත්තෙන් බැඳෙන දේවල් කියලා කිව්වහම එතකොට අපිට ඒ විදිහට අපි ඒක පාවිච්චි කිරීම තුළ ඒ න්‍යාය අශාස්ත්‍රීය න්‍යාය, ඒ අශාස්ත්‍රීය න්‍යාය ධර්ම විශ්ලේෂණ සඳහා පාවිච්චි කරනකොට අන්න ඒක ප්‍රශ්නයක් වෙනවා.
එතකොට හානි වෙන්නේ ත්‍රිපිටක ධර්මය. එතනින් නතර වෙන්නේ ඊට පස්සේ පොත්පත් මුද්‍රණයට යනවා. පෞගේ කාලේ අපි ඒකත් දැක්කා. එතකොට ත්‍රිපිටකයේ පවා ඒ වචන අනුව වෙනස් කරන්නට කතා බහ කළා උත්සාහවත් වුණා. මේ දේවල් තුල වෙන්නේ මහ විශාල සාසනික ව්‍යසනයක්. ඒ නිසා අපි අලුත් විදිහට හිතලා අලුත් විදිහට ධර්මයේ අර්ථකථනය කළ යුතු නැහැ. තියෙන දේ හරියට කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපදාව මනවින් දේශනා කළා තියෙනවා. අය කාටවත් අලුතෙන් ඕකස්සේ දේවල් හොයාගන්න ඉතුරු වෙලා නැහැ. මහරහතන් වහන්සේලා ඒක වාචනා මාර්ගයෙන් පිළිවෙලට අරගෙන අවිල්ලා තියෙනවා. ඒකස්සේ අලුතෙන් දේවල් කරන්න ඔක ඉතුරු කළා නැහැ බුදුරජාණන් වහන්සේ දේවල් කොටස් ඉතුරු කළා නැහැ කාටවත් අලුතෙන් දේවල් හොයාගෙන අලුතෙන් දේවල් කරන්න. ඒ නිසා මහරහතන් වහන්සේලාට ඉඩක් ඉතුරු කළත් නැහැ. මහරහතන් වහන්සේලා ධර්මයේ විනිශ්චය කළ යුත්තේ කෙසේද? අර්ථකථනය කළ යුත්තේ කෙසේද කියලා ඒ වාචනා මාර්ගයේ ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපිට අද අයිතියක් නැහැ මට හිතෙන විදිහ මේක මට ගැළපෙන විදිහ මේක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට මට හිතෙන අර්ථකථන සපයන්නට මට අයිතියක් ඇත්තේ නැහැ. ඒක වෙන කාටවත් තියෙන්න පුළුවන් කමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනය අර්ථකථනය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ සහ මහා ශ්‍රාවකයන් විසින් පෙන්වා දුන්න අරගෙන ආපු ඒ ක්‍රමවේදයට මිසක පුද්ගලයෙකුගේ පුද්ගලික දෘෂ්ටි කෝණයක් ඔස්සේ නෙවෙයි. ඒ නිසා පින්නතුනි ඔබට මූලික වශයෙන්ම අයිතියක් තියෙනවා ධර්ම විකෘතිය වළක්වා ගන්නට. ඒ වගේම අපේ ස්වාමින්වහන්සේලා සම්බන්ධ වෙලා ඉන්නවා නම් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේලාට ඍජු වගකීමක් තියෙනවා මේ මතවාද ප්‍රවර්ධනය කිරීම වළකින්නට, මේ මතවාද සමාජගත වීම වළක්වන්නට, මේ මතවාද වලටපත් වෙන අසරණ මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්නට කරුණු කාරණා කියා දීමට. ඒ නිසා ඒ පිළිබඳව ඒ වගකීම අපි කවුරුත් තේරුම් අරගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ පිළිබඳව ඔබට යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සහ ඒ කියන කරුණු සම්බන්ධයෙන් පුළුවන් මේ වෙලාවේදී සාකච්ඡා කරන්න මේ තියෙන කාරණා ඔස්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි කොහොමද සානදනේ ගිහියයි විදිහට සමාජ මාධ්‍ය තුල මේ ධර්ම විකෘතියක් සිදු වෙන වෙලාවට ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයෝ හැටියට කියන්නේ ධර්මානුකූලව ඒ එක පෙන්නලා දෙන ආකාරය සංස අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං සිද්ධ වෙනවා බාන්සිට. ඔව් ඇත්තටම මේ ශ්‍රාවකයන් විදිහට ධර්ම විකෘතියක් පිළිබඳව අපි කටයුතු කිරීමේදී දැන් ගිහි පින්නතුන් හැටියට නම් ඔබ ඊටාම ප්‍රවේශම් විය යුතුයි. ඔය ධර්ම විකෘතිය පිළිබඳව පෙන්වා දෙනකොට ඒ සත්පුරුෂ අදහසින් මේ දේ පෙන්වා දෙන්න. තව කෙනෙක් අයහපත් මාර්ගයකට පත්වීම වළක්වා ගැනීම සඳහාම ඔබ ඒ කරුණු කාරණා කියා දීම සිද්ධ කරන්න. ද්වේෂයෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තරහ ගත්තාම ඒකේ දෝෂෙත් තියෙන්නේ අපිටනේ. එතකොට අපි තරහ ගිහිල්ලා කියන්නේ අපි අධර්මයේ තුල පිහිටලා අපි කොහොමද තව කෙනෙක් ධර්මයේ තුල පිහිටවන්නේ? ඒ නිසා අපි ධාර්මික වෙන්නට ඕනේ. අපි ධර්මයේ තුල පිහිටෙන්නට ඕනේ. ඒ නිසා සත්පුරුෂ කල්යාණ මිත්‍ර අදහසින්ම ඒ දේ කරන්න. ඒ වගේම විවේචනය කළ යුතු දේ විවේචනය කළාට ප්‍රශ්නයක් නැහැ. යම් වැරදි සම්බන්ධයෙන් එකලත් මිනිස්සු මනුස්සව ධ්‍යායන්ති කීයන්ති විපාචින්ති කියලා තියෙන විදිහට. මිනිස්සු සඳින් කතා කරා නුගුණ කිව්වා ඒකේ දොස් කිව්වා වරදකදී වරද හැටියට දැක්ක. ඔබත් වරද හැටියට දකින්න. හැබැයි කොයි වෙලාවකවත් පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ විවේචනය කිරීමක් නෙමෙයි කළ යුතු වෙන්නේ. ඒ ඔහු කියන මතවාදය, ඔහු කියන දර්ශනය බුද්ධ දේශනාව නොවන්නේ. ඒක බුද්ධ දේශනාවට අනුගත නොවන්නේ. අපි අන්නේ ඒ පිළිබඳව කතා කළ යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව පෙන්වා දෙන්න. ඒක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කාරණා ඔබ විසින් සිද්ධ කරන්න. ඉතින් ඒ නිසා ඒ දේවල් සඳහා යොමු වෙන එක්කෙනෙක් හෝ ඒ අවහමගින් ගලවා ගන්නට ඔබ කටයුතු කරන්න. වචනකින් හෝ ඒ සඳහා ඔබ උත්සාහවත් වෙන්න. ඒක තමයි සත්පුරුෂයන් විදිහට ගිහි පින්නතු විදිහට ඔබ කරන්න පුළුවන්කම තියෙන්නේ. අවසරයි අපේ හාමුදුරනේ අනිච්ඡාවත සංඛාරා. දැන් ඔය අනිත්‍ය කියන දෙක තේරුම් කර ගන්න ටිකක් මට අපහසුයි. මේ අනිච්ඡාවත කියන සංඛාරා ඒක ඒ අකුරු දෙකත් එක්ක ඔබ වහන්සේට පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න බොහොම කුසල්. ඔය ඇත්තම බොහොම වැදගත් ප්‍රශ්නයක් සහ මේ අර දෙම කියපු කාරණාව ගැන කියලා හිටියත් ඒකත් බොහොම වැදගත්. ඒ වගේම මේ ඒ විතරක් උතනින් නතර වෙන්නේ බුදුරජාණන් වහන්සේටත් ඒක ආදේශ කරලා කියාගෙන යනවා මේ පරිනිබ්බාන සූත්‍රය අරගෙන ලෝහිත පක්ඛන්දිකා රෝග්‍ය බුදුරජාණන් වහන්සේට වැළඳුණා. බුදුරජාණන් වහන්සේටත් මේ දේවල් සිද්ධ වුණා කියලා.
ඉතින් ඒතකොට කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පරිනිර්වාණයටත් කිට්ටු එයාගේම තර්කය යනවා. ඒ නිසා බුද්ධ චරිතය පිළිබඳවවත් ගෞරවයක් නැතුව බඳු අදහස් ප්‍රකාශ කරන අවස්ථා අපි දකිනවා. අපි අනිත්‍යවත සංඛාරා කියලා බැලුවාම ඒකේ ගාථාවේ එන්නේ අනිත්‍යවත සංඛාරා කියලා නෙමෙයි. දැන් අර ගොඩක් දෙනෙක් අපි දැක්ක ඔය විකෘති සමාජගත කිරීම නිසාම අනිච්ඡාවත සංඛාරා කියලා ඔක මුද්‍රණය කරලා පවා බෙදා හරිනවා. පේන්න ගහලා තියෙන. ඒකට මිනිස්සුන්ට කාලයක් යනකොට ඒක අනිච්ඡාවත සංඛාරා වෙනවා. ඒක අනිච්ඡාවත සංඛාරා. ඒ කියන්නේ වත කියන්නේ ඒකාන්තයෙන් කියන එක. එතකොට අනිත්‍යා කියලා කියන්නේ අනිත්‍යයි කියන එක. සංඛාරා කියලා කියන්නේ සංස්කාරයෝ කියන එක. එතකොට මේ සංඛාරාය කියන ඒ පදේ වර්ණගෙන විදිහට තමයි අනිත්‍ය සද්දයක්. දැන් ඒ අනිත්‍ය බවට පත් වෙන්නේ සංස්කාරයෝම නිසා ඒ අනිත්‍ය කියන දේ සංස්කාරය පිළිබඳව හඳුන්වපු ඒක විශේෂණයට ලක් කළ පදයක්. ඒ නිසා පාලි ව්‍යාකරණය තුළ ඒක අර සංස්කාරයේ තබපු විභක්තියෙන්ම ඒ ලිංගයෙන්ම තබන නිසා තමයි ඒක අනිච්චා කියලා තියලා තියෙන්නේ. ඒ නිසා අනිච්චා නෙමෙයි අනිච්චා වත සංඛාරා. අනිච්චා කියලා කියන්නේ අනිත්‍යයි කියන එක, වත කියන්නේ ඒකාන්තය කියන එක, සංඛාරා කියන්නේ සංස්කාරයෝ කියන එක. ඒකට මොකද්ද මේක සිංහල ක්‍රමයෙන් අපි ගත්තොත් එහෙම වෙන්නේ ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යෝය නැතිනම් සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන්නේ. එතකොට ඒකේ අර්ථය වෙනස් දෙයක් නෙමෙයි තියෙන්නේ. අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා කියන්නේ මේ සංස්කාරයන් අනිත්‍යයි උපාද වය ධම්මිනෝ. ඇයි මේක අනිත්‍යයි කියලා කියන්නේ? උපාද වය ධම්මිනෝ. උත්පාදයේ සහ වැයවීම ස්වභාව කොට පවතිනවා. උපාද වය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපදීම සහ වැයවීම ස්වභාව කොට ඇති ධර්මය උපජ්ජිත්වා ඉපිද නිරුද්ධಂತಿ නිරුද්ධ වෙති. තේසං වූපසමෝසුඛෝ. ඒ ධර්මයන්ගේ විපසමනය එයින් මිදී පැවැත්ම තමයි සැපේ බවට පත් වෙන්නේ. එතකොට මේ නිර්වාණය පිළිබඳව දේශනා කරනවා. එතකොට අර සංස්කාරයන්ගේ සිද්ධ වෙන අනිත්‍යතාවය පිළිබඳව දැකලා ඒ දේවල් පිළිබඳව පුද්ගල භාව වශයෙන් උපාදානය කරගන්න නැතුව ඒ උද්‍යව්‍ය ඥානය උපදෝගෙන ඒ ධර්මයන්ගෙන් මිදුණු මනසක් ඇති කරගන්න කියන එක තමයි දේශනා කරන්නේ. ඒ නිසා ඒකේ තේරුම අපි ගත යුත්තේ අනිත්‍යවත සංඛාරා මිසක අනිත්‍යවත සංඛාරා කියලා නෙමෙයි. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ දැන් අධර්මවාදීන් අතර තව රැල්ලක් යනවා. මේ රහතන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර පිළිගන්න බෑ මොකද ඒව කටින් කට එනේවා කියලා. ඒ පිළිබඳවත් පැහැදිලිමක් කළොත් හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඇත්තටම මේ දැන් පොතින් පොතට ආවනම් තමයි ටිකක් අපිට වැඩිපුර හිතන්න වෙන්නේ. කටින් කට ආපු නිසා ඒකේ සිටිය යුතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මම තනියෙන් ඔක්කොම පාඩම් කරගෙන අරගෙන ආව නෙමෙයි. එහෙම නෙමෙයි අපේ භානක සම්ප්‍රදායන් ආවේ. භානක සම්ප්‍රදායන් එනකොට දැන් අංගුත්තර භානකයෝ අංගුත්තර නිකායේ කටපාඩමින් අරගෙන. අංගුත්තර භානකයෝ හිටියේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අංගුත්තර භානකයෝ සිය ගණනක් එකම අංගුත්තර නිකායේ කටපාඩමින් අරගෙන එනවා. දැන් හිතන්නකෝ අපි ගාථා ටිකක් අපි හරියට පාඩම් කරනවා අපි විරිසක් එකතු වෙලා. දැන් මට පදයක් අමතක වුණොත් හරි පදයක් වරදිනකොට මොකද වෙන්නේ? අපි එකට සජ්ජායනා කරනවා. අනිත් අයගෙන් නිවැරදි දේ කියවෙනකොටම මට මතක් වෙනවා. ඒ වගේ මේ සිය ගණනක් එකට මේවා සජ්ජායනා කර ඒ දවස්වල සජ්ජායනාව ප්‍රධානව තිබුණා. ඒ කියන්නේ එකට එකතු වෙලා සජ්ජායනා කරන බොහෝ පිරිස්. මේ සජ්ජායනාදී ක්‍රමවේදයන් තුළ පුරක්පත් වෙනස් නොවි මේක පවත්වාගෙන යන්න පුළුවන් කවදාද? දැන් අදනේ බුද්ධ ජයන්ති පරිවර්තනය පහුගිය කාලේ ඔන්න පොඩි ෆොටෝෂොප් වලින් වෙනස් කළා ටිකක්. දැන් අපි අද හරි ත්‍රිපිටකය කියලා ওই පොත් අරගෙන ගිහිල්ලා අද බලනවා අර ෆොටෝෂොප් වලින් වෙනස් කරලා තියෙන එක. ඊට පස්සේ ඕක තව ටික කාලයක් යනකොට කවුරු හරි ආයෙ පොඩ්ඩක් වෙනස් කරනවා. ඊට පස්සේ දන්නෙත් නැහැ ඊළඟ පරම්පරාව මොකද කරන්නේ අරක බලනවා. පරණ පොත් ටික හිමින් සැරේ අයින් කරනවා කට්ටියම. මොකද ඒක දැන් දි รา ගෙන යනවා. ඒ වැඩක් නැහැ. දැන් අලුත් එක තියෙනවනේ ඒකෙම පිටපතක් කියලා හිතාගෙන. මොකද වෙන්නේ? කාලයක් යනකොට පරණ පොත් ටික නැති වෙලා ගිහිල්ලා අලුත් පොත් ටික තියෙනවා. අලුත් පොතේ තියෙන හරි දේද වැරදි දේද? එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ කිසිම භානක සම්ප්‍රදායක්. රහතන් වහන්සේලා කියලා කියන්නේ අපි වගේ සිහිමද්ද පිරිසක් නෙමෙයි. ඒ නිසා උන්වහන්සේලා ඒකසුතධාරී කියලා කියන්නේ. ඒකසුතධාරී කියලා කියන්නේ එකවරක් ඇසූ පමණින් මතකයේ දරා ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා හිටියේ.
එතකොට ඒ බඳු භික්ෂුන් වහන්සේලා 100,000 ගණනක් එකට එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් විදිහට තමයි ත්‍රිපිටකය අරගෙන ආවේ වාචනා මාර්ගය. ඒක වෙනස් වෙන්න ඉඩක් නැහැ එතකොට. ඒක ලංකාවේ විතරක් අරගෙන ආපු එකක් නෙමෙයි. ඒක තව අපේ තේරවාද රටවල් තිබුණා බුරුමේ, සියමේ, තායිලන්ත, කාම්බෝජ මේ ගොඩක් රටවල් තිබුණා. එතකොට මේ රටවල් වල හිටපු භික්ෂුන් වහන්සේලාත් මේ දේම දරාගෙන ආවා. ලංකාවේ බැමිණි ඉතිහාස ආයනකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් ලංකාවේ හිටියා, පිරිසක් ඉන්දියාවට වැඩම කළා. ඊට පස්සේ මේ නියඟේ ඉවර වෙනකොට මේ දෙපිරිසම නැවත එකතු වුණා. එකතු වෙලා සත්‍යයනා කරලා බලනවා අකුරක්වත් වෙනස් නැහැ. මේවල තියෙන අකුරේ ඉඳලා ගණන් කරලා තියෙන සූත්‍ර ධර්මයන්ගේ තියෙන අකුරේ ඉඳලා ගණන් කරලා තියෙන. ඒ නිසා ගිලිහෙන්න ඉඩ නැහැ, සංඛ්‍යාත්මකව තියෙනවා. සූත්‍ර නම් මෙච්චරක් තියෙනවා. මේ සංගීයේ මේ ප්‍රමාණි සූත්‍ර මෙච්චරයි. ඒ ටික කටපාඩමින් දරාගෙන ආවේ. ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. පින්නතුනේ අපේ සම්ප්‍රදාය ගැන එක වචනකින්වත් චෝදනාවක් කරන්න බැරි විදිහට මේක අරගෙන අවිල්ලා තියෙනවා. අද වුණත් විනය කර්මයක් කරනකොට පවා පින්නතුනේ උච්චාරණය පිළිබඳව පුදුමාකාර අවධානයක් යොමු කළා තමයි මේ දේවල් අපේ සම්ප්‍රදාය විසින් සිද්ධ කරන්නේ. ඇයි මේ pāli භාෂාව එක අකුරක් වෙනස් වුණත් වෙනස් වෙනවනේ අර්ථය. දැන් නමාමි සත්තුනෝ පාදං කිව්ව ශාස්ත්‍රුන් වහන්සේගේ පාද වඳිමි. නමාමි සත්තුනෝ පාදං කිව්වොත් සතුරාගේ පාද වඳිමි. ඉතින් දැන් ඕක වචනෙන් කියනකොට සතුරාගේ පාද වඳින්නේ බුදුරජාණන් වහන්සේගේ පාද වඳින්නේ කියලා කියන්න සත්තුනෝ සහ සත්තුනෝ විතරයි වෙනස. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ වෙනස් වෙනකොට අර්ථය වෙනස් වෙලා. එතකොට දැන් විනය කර්මයක් අපි මොකක් හරි කිව්වත් යෝපන බික්ඛු කියමුක අපි නිකන් උදාහරණයකට යෝපන බික්ඛු කිව්වහම යම් භික්ෂුවක් යෝපන බික්ඛු කිව්වහම යමෙක් භික්ෂුන් වහන්සේලා වනායි අර්ථය දෙකක්. ඒ නිසා විනය කර්ම කරනකොට ඒක හරියටම බික්ඛුනම් බික්ඛු බික්ඛූනම් බික්ඛු රස්සේ දීර්ඝයත් බලනවා. ඒ විතරක් නෙමෙයි දැන් පන කියලා කියන්නේ මුර්ධජ නයන්න දිව යන්නේ උඩු තල්ලට දිව ගිහිල්ලා වදින්නේ මුදුනට. ඒකට කියන්නේ අපි මුර්ධජ නයන්න කියලා. එතකොට දැන් පන කියලා කියන්නේ පන නෙමෙයි. එතන නයන්න දන්තජය. එතකොට දන්තජ නයන්න කියනකොට ඒ නයන්නට දිව වදින්නට ඕනේ දත්වල ගිහිල්ලා. එතකොට යෝ පන කියලා කියන්නේ පන නෙමෙයි පන. එතකොට උච්චාරණය අරගෙන බලනකොට එච්චර උච්චාරණයට තැනක් දීලා තමයි උච්චාරණයෙන් පවා වචනයක් විපරීත නොවන විදිහට තමයි මහානක සම්ප්‍රදායන් විසින් මේව අරගෙන ආවේ. ඒ නිසා කාටවත් මේකේ මේ වචන වෙනස් වෙලා මේ අකුරු නෑ තිබ්බේ නෑ මේ වගේ කතා කියන්න ඉඩක් ඉතුරු කරලා නෑ. ඒ වුන් අපේ සම්ප්‍රදාය නොදන්න නිසා. ඒ වුන් අපේ විනය පිටකේ ආපු විදිහ පිළිබඳව නොදන්න නිසා. ඒ නිසා මේ සියල්ලම අරගෙන ආවේ විධිමත් ක්‍රමවේදයකට. ඒක කාටවත් ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. රහතන් වහන්සේලා කියන්නේ සිහි මද පුද්ගලයන් නෙමෙයි. ඒ වගේම ඒ මහා සුතදර ඒ තරුණ වහන්සේලා ඒ දේවල් පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආවා. එක රටක විතරක් නෙමෙයි මේක සංරක්ෂණය වුණේ. ඒ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් බෙදී ගිහිල්ලා ඒ රටවල් වල සංරක්ෂණය වුණා. විටින් විට මේ දේවල් එකතු වෙලා සජ්ජායනා වෙනකොට හෝමාරු වෙනකොට මේ දේවල් අතර වෙනස්කමක් නැතිව එකම ධර්මයේ පවතින විදිහට තියෙනවා. අපිට බලන්නකො කොහොමද වෙන්නේ කියලා. මේ දේවල් වෙනස් නොවි එකට පැවතිලා තියෙනවා. ඒ නිසා කාටවත් අයිතියක් නැහැ සූත්‍ර ප්‍රතික්ෂේප කරන්න, ත්‍රිපිටකයේ කොටස් ප්‍රතික්ෂේප කරන්නට. මොකද මේ ධර්ම විනය නිරුපද්‍රිතව එදා ඉඳලා අද දක්වාම අවිච්ඡින්නව පවත්වාගෙන අවිල්ලා තියෙනවා. ඉතින් එච්චර ආදරෙන් රැකගෙන ආපු මූර්ධජ නයන්න දන්තජ නයන්න පවා විමසිල්ලෙන් පාවිච්චි කරපු විමසිල්ලෙන් භාවිත කරපු අපේ සම්ප්‍රදායට ඇවිල්ලා හිතපු විදිහට පද කඩ අර්ථකථන දෙනකොට මොකද්ද අපි අපේ තෙරුන් වහන්සේලාට ලබා දෙන ගෞරවය? මොකද්ද අපි ලබා දෙන පිළිගැනීම? මොකද්ද අපි ලබා දෙන උන්වහන්සේලා වෙනුවෙන් අපි කරලා තියෙන දේ? එනිසා අපි බෞද්ධයෝ හැටියට කොච්චර කල්පනාකාරී වෙන්න ඕනද? අපි බෞද්ධයෝ හැටියට කොච්චර මේක ආදරෙන් රැක ගන්න ඕනේද? අපි මේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේද? මොකද ජීවිතයත් දෙවෙනි කොට තබමින් තමයි ඒ උත්තමයන් වහන්සේලා මේ ධර්මය අද ඔබට මට නිවන් දකින්න පුළුවන් මගක් විදිහට අද පවත්වලා තියෙන්නේ. ඔබ සහ අප ඒ කැපකිරීම අද කළොත් තමයි මේ ධර්ම විනය ඉදිරියට පවතින්නේ. මේක අපි අද අතහැරලා දැම්මොත් විනතුනේ මේ ධර්මය අනාගතයට පැවැත්මක්. ඒ නිසා අපි තාම අප්‍රමාදීව මේ ධර්මයේ රැක ගැනීම වෙනුවෙන් එක වචනයක් අකුරක් වෙනස් වෙන්නේ නැති වෙන්නේ. අපි රැක ගන්නට ඕන.
අපි දකිනවා මලගෙවල් වල ගහන්නෙම දැන් අනිච්ඡාවත සංඛාරා කියලා ගොඩක් තියෙනවා. ඒ තරම් අර විකෘතිකය ප්‍රබල වෙලා තියෙනවා. එක මුද්‍රණ ශාලාවක කෙනෙක් මට කිව්වා ඒක ඇවිල්ලා පිරිසක් කියලාම ගියා මේක වැරදි අනිච්ඡාවත සංඛාරා කියලා ගහන්න කියලා. එතකොට ඒ මට්ටමින් පවා යන ක්‍රියාවලි අපේ රට තුල සිද්ධ වෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ පින්නතුනි ලොකු ධර්ම විනාශයක්. ඉතින් ඒ වෙනුවෙන් අපි කළ හැකි සෑම දෙයක් කළ යුතුයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මෑතකදී ස්වාමීන් වහන්සේ යුරෝපයේ අපි පවත්වපු යම් ධර්ම දේශනාවක දේශනා කරා ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර පිටකයේ තුල පටිච්චසමුප්පාදයේ සූත්‍ර පිටකයේ තුල තියෙන දේශනාවලින් විග්‍රහ කරගන්න බෑ. ඒක අභිධර්මයත් එක්ක බලද්දී එතන ලොකු ගැටණයක් තියෙනවා කිව්වා ස්වාමීන් වහන්සේ. කියන්නේ සූත්‍ර පිටකයේ පටිච්චසමුප්පාදයේ අභිධර්මයේ පටිච්චසමුප්පාදයේ ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න තමයි. මොකද එතන සංස ගොඩක් අපේ ධර්ම දේශන අහන අය සංස හිටියා. මොකද එයාට යම් දෘෂ්ටියක් ඥාන සංස ඒක පැහැදිලි කර දෙන්න පුළුවන් ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ. පටිච්චසමුප්පාදය අපි අරගෙන බලනකොට සූත්‍ර දේශනා තුළ අපිට දකින්න පුළුවන් පටිච්චසමුප්පාද විග්‍රහය. ඒ පටිච්චසමුප්පාද විග්‍රහය තුළිනුත් නිවන් අවබෝධ කරගත්ත බොහෝ පිරිසක් ඒ නිසා ඒක අපිට වැරදි හෝ ඒක ඒ තුළ සම්පූර්ණ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. අභිධර්මයේ තුලත් පටිච්චසමුප්පාද විභංගයේ තුලත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා පටිච්චසමුප්පාද පිළිබඳව විවරණ. ඒ න්‍යායයම අපිට දකින්න පුළුවන්කම තියෙනවා සූත්‍රය තුල. අභිධර්මයේ තුල න්‍යායාත්මකව දක්වනේ කරුණම සූත්‍ර තුල විග්‍රහ වෙන ආකාරය අපිට හොඳට පැහැදිලිව දකින්න පුළුවන්කම තියෙනවා. අර සූත්‍රය සහ අභිධර්මය කියන දේ දෙකම හරියට ඉගෙන ගන්න නැතුව ඔක උඩින් පල්ලෙන් බැලුවොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන පරස්පර තැන් තියෙනව නේද කියලා. කිසිම පරස්පර තැනක් පෙන්වන්නට කාටවත් පුළුවන් කමක් නැත්තේ. සූත්‍රයේ තියෙන මේ කාරණාව අභිධර්මයේ මේ කාරණාවට පරස්පරයි. මොකද සූත්‍රයේ තුල යම් පමණකට විග්‍රහ වෙලා තියෙන સિદ્ધාන්තයම අභිධර්මයේ පිටකයේ තුල තවත් තාම විස්තරාත්මකව දක්වලා තියෙනවා. අභිධර්ම පිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තවත් එක දේශනාවක්. එතකොට මේක දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව බෙදා දක්වනවා පිළිවෙලින් පටිච්චසමුප්පාද දේශනාව. පටිච්චසමුප්පාද විභංගය තුළයි ඒ තුළ බොහොම ලස්සනට විග්‍රහ වීම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විග්‍රහයම මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන. කියන්නේ අරක දෙවියන්ට විතරක් දේශනා කළා කියන එක නෙමෙයි. දෙවියන්ට දේශනා කළා නම් පමණක් ඒක බුදුරජාණන් වහන්සේ නැවත සරියුත්තරුන් වහන්සේට දේශනා කළා සරියුත්තරුන් වහන්සේ අරගෙන එන්නේ නැහැනේ. ඒක මිනිසුන්ටත් අදාළ තමයි. හැබැයි තවත් නොඑක අවස්ථාවල මනුස්ස ලෝකෙදි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද න්‍යාය දේශනා කළා තියෙනවා. ඒක විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් විවිධ පරයයන්ගෙන් දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ දෙක අතර කිසිම ඝෂ්ඨනයක් ඇත්තේ නැහැ. මේ දෙකම එකම පටිච්චසමුප්පාද න්‍යාය. මේ පටිච්චසමුප්පාද න්‍යාය දකිනකොට අපි හඳුනා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ මේ කියන්නේ මෙන්න මේ න්‍යායයි කියලා. අවිජ්ජාපච්චය සංඛාරා කියලා ওই පටිච්චසමුප්පාදේ විතරනම් දන්නේ කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති මේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා දේශනා කරනවා. එහෙනම් මේ පරයයත් එක්ක අවිජ්ජාපච්චය සංඛාරා කියන අංග ටික විතරනම් දන්නේ මේක දැක්කොත් එහෙම මේ මොකද්ද මේ කියලා තියෙන්නේ මෙතන කෝ දැන් අවිද්‍යාව මෙතන කෝ සංඛාරය මෙතන කියලා තියෙන්නේ කෝ විඥානය කෝ නාම රූප මේ මොකද්ද චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියලා මේ දේශනා කරලා තියෙන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක ගැළපෙන න්‍යායක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනාව කළා තියෙන කාර්යයක් උද්දීපනය කිරීම සඳහා. ඉතින් ඒක හඳුනා ගන්නට නම් අපිට අභිධර්ම දැනුමත් ඊටාම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ දැනුම් පද්ධතියම අපිට ඊටාම වැදගත් වෙනවා ධර්ම විනය හරියට විශ්ලේෂණය කර ගැනීමේදී. ඒ නිසා මේ එකක්වත් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබට සූත්‍රයේ දකිනකොට අභිධර්මයේ පේන්නට ඕනේ. අභිධර්මයේ දකිනකොට සූත්‍රයේ පේන්නට ඕනේ. මේ දෙක තුළ කිසිම පරස්පරතාවයක් නැහැ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න අවශ්‍ය මේ චක්කු විඥානය කියන මට්ටම අපිට මේ පේන නිල් පාට කහ පාට මට්ටමද කියලා. චක්කු විඥානය කියන මට්ටමේදී දැනගන්නේ නිල් පාට කහ පාට ආදී වර්ණ සටහන පමණයි. හැබැයි අද අපි ඕක දැනගන්නේ මනෝ විඥාන මට්ටමටත් ඇවිල්ලා ඔය නිල් පාට කහ පාට හැඩය තියෙන මේ දෙයි කියලා අපි දැනගන්නේ. අර මට්ටමේදී දැනගන්න දේ ප්‍රකට නැහැ.
මොකද චක්කු විඥාන සිතේ විතක්ක ਵਿਚාර කියන ගති ලක්ෂණවත් නැහැනේ. ඒ නිසා මේක මොකද්ද කියලා හිතලා අරමුණ තුල සිරිලා දැනගන්න කමක් ඒ හිතේ ඇත්තේ නැහැ. අර පවතින දේම ඒ විදිහට ග්‍රහණය කර ගැනීම විතරයි එතන තියෙන්නේ. නමුත් අපි අද නිල් පාට කියලා අපි දැනගන්න තැන අද අපි දැනගන්න තැන කියන්නේ අපි මේ අපිට දැනෙන අපි කතා කරන තැන තියෙන්නේ ඒ තැන තියෙන්නේ අපි කෙලෙසුන්ගෙන් ඇසුරු කරන තැන. ඒ කියන්නේ ඒක අර චක්කු විඥාන අවස්ථාව නෙමෙයි. හැබැයි චක්කු විඥාන අවස්ථාවේදී තමයි නිල් රතු කහ ආදී වශයෙන් අපි රූපේ පිළිබඳව නිවැරදිව හඳුනාගන්නේ. හැබැයි ඒකෙන් එතනින් එහාට වෙන කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. වස්තුවක් එළියේ තියනවා හෝ නැහැ හෝ ඒ බඳු දේවල් පිළිබඳව දැනගන්න හෝ විතක්ක ਵਿਚාර කරන කමක් ඒ සිතේ ඇත්තේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි දුක්ඛ සත්‍ය කියපුවාම ඒක පරිඤ්ඤය ධර්මයක් විදිහට අපි සලකන්නේ. ඊට පස්සේ නිරෝධ දුක්ඛ නිරෝධය කියපුවාම ඒක සච්චිකාතබ්බත්. එතකොට ස්වාමීන් වහන්සේ ඔය පරිඤ්ඤය කියන එකත් අවබෝධයෙන් දැනගත යුතුයි කියන එක. නිරෝධය කියන එකත් අවබෝධයෙන් දැනගත යුතුයි කියන. මේ වචන දෙකේ වෙනසක් තියනවද නැත්නම් දෙකම එකක්ද ස්වාමීන්? ඒක වෙනසක් තියෙනවා. දැන් පරිඤ්ඤයයි කියලා කියන්නේ පිරිසිඳ දැක්ක යුතුයි කියන එක. එතකොට ඒක නුවණින් ඒක යථාර්ථය නුවණින් විමසා දත යුතුයි කියන එක. කියන්නේ විමසීමෙන් දත යුතුයි. සත්‍චිකාතබ්බයි කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතුයි කියන එක. ඒ කියන්නේ ඒක උපදවා වාසය කළ යුතුයි. ඒක තමා තුළ ඇති කරගන්න ඕනේ. අර දේ පිරිසිඳ දැකීම නිසා තමයි මේ දේ තමා තුළ උපදින්නේ. ඒ නිසා දුක පිරිසිඳ දකිනකොට යම්කිසි කෙනෙක් ඔහුට නිවන නිරෝධය සාක්ෂාත් වෙන දෙයක්. එතකොට ඒ සාක්ෂාත් වෙන දේ ප්‍රතිඵලය දුක පිරිසිඳ දැකීම කියන එක ඒ ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා අපි වඩන්න පටන් ගත්ත දෙයක්. එතකොට ඒක අපි කියන දුක්ඛේ ඥානං කියලා. එතකොට දැන් මේ දුක පිළිබඳව අපි පරිඤ්ඤය කරන්නට පිරිසිඳ දකින්නට තමයි අපි උත්සාහවත් වෙන්නේ. ඒ දුකේ පිරිසිඳ දැකීම නිසා තමයි නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. දුකේ නිරෝධය කියන දේ අපිට සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ අපි ඒක අර දුක කියන දේ පිරිසිදු දකින්නකම නිසා. ඒ නිසා ඒක වචන දෙකක්. වචන දෙකෙන් කියන්නේ අර්ථ දෙකක්. සාදු සාදු ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අපි දැනට දේශනාව අදට නතර කරමු. උත්සාහ කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරගන්න යෙදුණා. මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු. දවසේදී මේ ධර්මානුශාසනා පවත්වලා ඔබ ධර්ම ශ්‍රවණය කරගෙන සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අපේ ගෞරවනීය ආචාර්ය මහාචාර්ය අනුමෝදන් කරනවා. අපිට අර්ථයෙන් ධර්මයේ අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කටුල සාමනාසල දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා. සාදු 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 සාදු. දෙවියන්ට නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. සාදු දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ශ්‍රේෂ්ඨ ලන්තේ පදිංචි උද්‍යානි උනන්තන මහත්මිය විශ්වජිත් උනන්තන ශ්‍රේෂ්ඨ උනන්තන මෙනිවිය ඇතුළු පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ශාන්ති උනන්තන මෑණියන් ඇතුළු උනන්තන පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ මිය පරලෝකීය මෑණියන් ප්‍රධාන කරගත්තු වර්ග පරම්පරාව ඥාත සියලු ඥාති වර්ගයාට මෙලොව සංසාරික සියලු ඥාතීන්ට ඔබ සියලු දෙනාම මියගිය සියලු ඥාති වර්ගයාට මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් ලැබේවා. ඒ ඥාතීන්ට මේ පින උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින්. සාදු. ඒ වගේම අද දායකත්වයෙන් කටයුතු කරන උද්‍යාන උනන්තන මහත්මියට විශ්වජිත් උනන්තන මහත්මයා ත්‍රිශිලා උනන්තන මෙනිවිය ඒ පින්වත් පිරිසට ඒ වගේම පින්වත් හික්කඩුවේ සන්තමානස ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්තුන්ට යර්ථයෙන් ධර්මයෙන් ශාසනා කරන ආරණ්‍ය සේනාසනයේ සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම පින්වත් තපෝවනේ රත්න අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලු ස්වාමීන් වහන්සේලාට පින්වත් දෙලිවල බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ඉතින් ගෞරවනීය ඒ ස්වාමීන් වහන්සේලාට
මේ සියලුම කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ සලසා ගැනීම පිණිස සාසනික මාර්ග භක්තිචර්යාවෙහි පූර්ණේ කරගෙන තුන්වනින් සැනසීම සඳහා හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා සංගරුවනේ සංඝ සාමණේරය ඇතුලේ සාසන ධර්මය ඒකාලෝක චිරාත් කාලයක් පවත්වන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා සාදු ඒ පින්වත් වජිරරන් සිංහ මහත්මයාට අසනීපයෙන් පස්වන එතුමන්ගේ පියතුමාණන්ට ඥාන වන්දනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අසනීපයෙන් පස්වන චමර ඉලේ පිරුම් මහත්මයාට කරන්නට සමාධි ප්‍රඥා සමූහයේ සහ දහම් සපේ YouTube නාලිකාවේ සියලු තාක්ෂණික කටයුතු අප්‍රමාණ වෙහෙසකින් සිදු කරන එරංග දර්ශන මිරාන් යන ආත්මයන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලුම පුණ්‍යත් පිරිසට අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ උතුම් කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා සාදු සාදු සාදු